හොඳයි ආදරණීය දුවේ පුතේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදය 12 වෙනි ශ්‍රේණියේ 9 වෙනි ඒකකයට අදාළ සමාලෝචන ප්‍රශ්නයි දුවේ පුතේ අපි කතා කරන්නේ. විශේෂයෙන්ම 12 වෙනි ශ්‍රේණියේ 9 වෙනි ඒකකයට අදාළ සමාලෝචන ප්‍රශ්න දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරලා අපි දැන් මේ වෙලාවේ සූදානම් වෙන දුවේ පුතේ මේ සමාලෝචන ප්‍රශ්න යටතේ අපි කතා කරන දුවල පුතාලත් එක්ක ප්‍රායෝගික පරීක්ෂණ වලට අදාළ ප්‍රශ්න සෑම ඒකකයක් අවසානයේදී දුවේ පුතේ අපි දන්නවා විශේෂයෙන්ම උසස් පෙළ විභාගයට අපි දන්නවා ව්‍යුහගත මාදිලියේ ප්‍රශ්න වලට වගේම බහුවර්ණ මාදිලියේ ප්‍රශ්න සහ රචනා මාදිලියේ ප්‍රශ්න වල පිළිතුරු සැපීමට යනකොට ඔබට බොහෝ විට දැන් පසුගිය වසරවල විභාගවලත් දුවේ පුතේ විශේෂයෙන් 2021 අවුරුද්දේ බහුවර්ණ මාදිලියේ ප්‍රශ්න වලටත් මේ උපකරණ සම්බන්ධයෙන් ප්‍රශ්න අහලා තිනවා දුවේ පුතේ විශේෂයෙන්ම මල්ටිමීටරේ භාවිතා කරලා ප්‍රතිරෝධය මෙන ගන්න ආකාරය සම්බන්ධයෙන් දුවේ පුතේ එතකොට කොහොමද මේ මල්ටිමීටරේ සකස් කර ගන්න ආකාරය සම්බන්ධ කරන ආකාරය සම්බන්ධයෙන් දුවේ පුතේ ප්‍රශ්න අහලා තිබ්බා. ඉතින් මේ ව්‍යුහගත මාදිලියේ වගේම රචනා මාදිලියේ බහුවර්ණ මාදිලියේ ප්‍රශ්න වලට දුවේ පුතේ ඉතාමත්ම අතිශය වැදගත් වෙනවා මේ ඒකක කොටස් සඳහා තියෙන ප්‍රායෝගික පරීක්ෂණ වලට අදාළ කොහොමද මේ ප්‍රායෝගික පරීක්ෂණ සිදු කරන ක්‍රමවේද ඒ ප්‍රායෝගික පරීක්ෂණ සිදු කිරීම සඳහා අවශ්‍ය උපකරණ සහ ද්‍රව්‍ය ඒ වගේ මේ ක්‍රමවේදයන් පුතේ එහිදී විශේෂයෙන් මතක තබා ගත යුතු සුවිශේෂිත කරුණු නිගමන නිරීක්ෂණ සම්බන්ධයෙන් දැනුවත් වීම ඉතාමත්ම වැදගත් වෙනවා දුවේ පුතේ මේ විශේෂයෙන් උපකරණ හඳුනා ගැනීම ඒ උපකරණ එකලස් කරන ආකාරය විශේෂයෙන් අපි ගත්තාම දැන් ජල පොම්පයක් වගේ දෙයක් කේන්ද්‍රාපසාරී පොම්පයක් වගේ ගලවලා නැවත එකලස් කරන්න තියෙනවා දුවේ පුතේ ඒ වගේම අපි දන්නවා දීර ඉසන යන්ත්‍රය පලිබෝධනාශක දීර ඉසනේ ශාකාරක්ෂක උපකරණ තියෙනවා දුවේ පුතේ ඔබ දන්නවා නැප්සැක් බලවේගාකාරයේ දීර ඉසන යන්ත්‍රය තියෙනවා ඒ වගේම නැප්සැක් පිස්ටන් ආකාරයේ අතින් ක්‍රියා කරන යන්ත්‍රය තියෙනවා දුවේ පුතේ ඒ වගේම සම්පීඩක ආකාරයේ නැප්සැක් දීර ඉසන යන්ත්‍රය සහ ප්‍රාචීර ආකාරයේ දීර ඉසන යන්ත්‍රය තියෙනවා පුතේ මේවා ගලවලා එකලස් කිරීම සහ ඒ වගේ කොටස් නම් කරන්න හඳුනා ගන්න තියෙනවා දුවේ පුතේ ප්‍රායෝගික පරීක්ෂණ වලදී වගේම විභාගෙටත් ඔබට මේ කොටස් නම් කරන්න මේවා නම් කරන ලද රූප සටහන් ඇසුරින් මේ වගේ ක්‍රියාවලිය ක්‍රමවේදයන් ක්‍රියාකාරීත්වය විස්තර කරන්න තියෙනවා දුවේ පුතේ සෑම වසරකම වගේ එවැනි ප්‍රශ්න අනිවාර්යයෙන්ම අහනවා ඒක නිසා අපි ආදරණීය දුවල පුතාලත් එක්ක සෑම පාඩම් ඒකකයක් අවසානයේදී සිද්ධාන්ත කොටස් සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා ඉවරලා ඊට අදාළ සමාලෝචන ප්‍රශ්න යටතේ පුතේ නැවතත් ඔබත් එක්ක එකතු වෙනවා මේ ප්‍රායෝගික ඒකකයට අදාළ ඒකකයේ අදාළ කොටස් වලට අදාළව දුවේ පුතේ මේ ප්‍රායෝගික ගැටලු සම්බන්ධයෙන් දුවල පුතාලගෙන් ප්‍රශ්න අහලා ඒ ප්‍රශ්න වලට පිළිතුරු දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරනවා. ඉතින් ආදරණීය දුවල පුතාලට පුළුවන් අපිත් එක්කම මේවට පිළිතුරු ලියන්න එකතු වෙන්න. රයිට් දුවේ පුතේ නම් අපි අද ආරම්භ කරන්නේ මේ 12 වෙනි ශ්‍රේණියේ 9 වන එකේ විශාල දිගු ඒකකයක් කොටස් 10කින් සමන්විත ඒකකයක් දුවේ. ඉතින් ඒ පාඩමට අදාළ අපි සමාලෝචන ප්‍රශ්න සාකච්ඡා කරලා අවසන් කරලා සමාලෝචන ප්‍රශ්න යටතේම කතා කරන මේ ප්‍රායෝගික ගැටලු වලට විසඳුම් ලබා දෙන ආකාරයේ ප්‍රායෝගික පරීක්ෂණ වලදී තියෙන කොටස් ප්‍රශ්න විදිහට ඔබෙන් අහලා දුව පුතාලට ප්‍රශ්නයක් විදිහට ඉදිරිපත් කළා ඒ ගැටලු විසඳා ගැනීමට අවශ්‍ය ක්‍රමවේදයන් ටික තමයි දුවේ පුතේ මෙතනදී අපි විශේෂයෙන්ම කතා කරන්නේ. හොඳයි දුවේ පුතේ අපි ආරම්භ කරමු. රයිට් එතනදී මේ පළවෙනි ප්‍රශ්නේ විදිහට අපි කතා කරන්න දුවේ පුතේ මේ ප්‍රායෝගික ගැටලුවක් විදිහට කොහොමද මේක සිදු කරන්න කියන එක පුතේ අපි විශේෂයෙන්ම නරක් වූ ආහාර හඳුනා ගන්න ආකාරය පැහැදිලි කරන්න කියනවා දුවේ පුතේ. දැන් අපි දන්නවා මේ නරක් වෙච්ච අපි මේ දැන් විශේෂයෙන්ම ප්‍රායෝගික විශේෂයෙන්ම අපි මේවා මේ කතා කරන්නේ අපි සිද්ධාන්ත කොටස් වලදී මේවා විස්තරාත්මකව කතා කරලා තියෙනවා පුතේ. අපි දැන් නරක් වෙච්ච ආහාරයක් සහ ඒ වගේම හොඳ ආහාරයක් අපි කියන්නේ නරක නොවු හොඳ ගුණාත්මක තත්ත්වේ ආහාර නරක වීමකදී අපි දන්නවා ආහාරයේ මේ ගුණාත්මක ලක්ෂණ පරිභෝජනයට ගත නොහැකි තත්ත්වයට අප්‍රසන්න තත්ත්වයකට පත් වෙනවා. ඉතින් මේ නරක වූ ආහාර අපි දැකලා තියෙනවා දුවේ පුතේ. වෙළඳ පොළවල් වල වගේම නිවසේදී නේද? මේ අපිට පරිභෝජනය කරන්න පරිභෝජනය කරන්න බැරි වෙලා කල්ලිකුත් වෙච්ච ආහාර නේද දුවේ පුතේ? දැන් පාන් කැබැල්ලක් පුස් වර්ධනය වුණ අපි දන්නවා මියුක කියන පුස් වර්ගයේ දිලීර වර්ගයේ වර්ධනය වෙච්ච දිලීර ජාල වර්ධනය වෙච්ච පාන් කැබැල්ලක් නේද දුවේ පුතේ. ඉතින් ඒ වගේ අපි ඒ වගේම නරක වෙච්ච අපි දන්නවා මාළු කෑල්ලක් හරි මස් කෑල්ලක් හරි ඒ වගේ නේ ආසාදනයට ලක් වෙච්ච බැක්ටීරියා ආසාදනයට ලක් වෙච්ච දිලීර ආසාදනයට ලක් වෙච්ච ආහාර වර්ග ඉතුරු වුණු ආහාර නිවසේ එළවලු පළතුරු වර්ග දුවේ පුතේ අපිට පාවිච්චියට ගන්න බැරි වෙච්ච නැත්නම් පරිභෝජනයට ගන්න අමතක වෙච්ච එළවලු පළතුරු වගේ දේවල් ධාන්‍ය වගේ දේවල් පුස් කාලා නේද පුතේ කෘමි සතුන්ගේ හානියට ශුද්‍ර ජීවීන්ගේ වගේම වෙනත් මහා ජීවීන්ගේ හානියට ලක් වෙච්ච ආහාර පිළිබඳව අපිට කතා කරන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ අපි දන්නවා මේ නරක වෙච්ච ආහාරයක් අපි හඳුන ගන්න ආකාරය අපි කවදාවත් මේ නරක වෙච්ච ආහාරයක් පුතේ ආහාරයට ගන්න නැහැ. කාලා රස බලන්න යන්නේ අපි කීයටවත්.
අපිට අල්ලලා බලන ගොඩාක් දේවල් අපි නහයට ස්පර්ශ කරන්නෙත් නෑ. මොකද සමහර දේවල් එහෙම අපිට ආග්‍රහණය වෙන්න පුළුවන්. මේ දේවල් තියෙන මේ දිලීර වගේ දේවල් ගෑවිලා ඒවා ශරීරගත වෙන්න අවස්ථාව වැඩි. ඒක නිසා අපි මේ පෙනුමේ බලලා පුතේ අත්කාජකින් බලලා ඒ වගේ අපිට අන්වීක්ෂණ නිරීක්ෂණය කරලා බලනවා සමහරලාට පුතේ අපි අත්කාචකින් බලනවා පුතේ. එහෙමත් පේන්නේ නැත්නම් මේ අන්වීක්ෂයකින් පරීක්ෂා කරලා බලනකොට අපිට විශේෂයෙන්ම මේ ඇස්පර්ජිලස් ඒ වගේම අපිට විශේෂයෙන්ම මියුක වගේ දිලීර ඒ වගේ සංයෝගාණු අස්කජනක සූත්‍රිකා අස්ක බීජාණු කොනිඩ බීජාණු කොනිඩ දරමත සකස්සලා තියෙන කොනිඩ බීජාණු වගේ දේවල් මේ දිලීර සූත්‍රිකා ජාල වගේ දේවල් දුවේ පුතේ අපිට පැහැදිලිව දැක ගන්න පුළුවන් ආලෝක අන්වීක්ෂය මගින් පරීක්ෂා කරලා බලනකොට ඒට වීදුරු කදාවක් මත අපි ඊටාම නීඩ්ලයකින් ඉදිකටු තුලකින් චුට්ටක් ඒ පුස් වර්ග වලින් පොඩ්ඩක් අරගෙන අපි ඒක වර්ණ ගන්නලා කව ස්ලිප් එකකින් වහලා ආලෝක අන්වීක්ෂය මත අදාළ බලය යටතේ දාලා බලපුවහම පුතේ අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් මේ වගේ මේ දිලීර සූත්‍රිකා ජාල සාවාර සහිත ඒවා වගේම මේ වායේ අපිට අර මියුක වල සංයෝගාණු වගේ දකින්න පුළුවන් පුතේ අපිට. ඒ වගේම බීජාණු දානි දර කොනිඩ බීජාණු කොනිඩ දර අස්කජනක සූත්‍රිකා අස්ක බීජාණු වගේ දේවල් දුවේ පුතේ අපිට පැහැදිලිව නිරීක්ෂණය කරන්න හැකියාවක් තියෙනවා. හොඳයි දුවේ පුතේ. එතකොට මේ විශේෂයෙන්ම අපි කතා කරේ මේ නරක් වූ ආහාර සම්බන්ධයෙන් දුවේ පුතේ. ඒක නිසා අපි විශේෂයෙන්ම නරක් වූ ආහාර ස්පර්ශ කරලා බලන්න පුළුවන් පුතේ. මේකේ මෙලෙක් බව ඒ වගේම මේකේ තද ගතිය වගේ දේවල් අපිට බලන්න පුළුවන් පුතේ. අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් පුතේ. PVSින් නිරීක්ෂණය කරන්න පුළුවන් මේකේ පැහැය වෙනස් වෙලා තියෙන ආකාරය පුතේ. ඒ වගේම අපිට අත්කාචයක් භාවිතා කරලා නිරීක්ෂණය කරන්න පුළුවන් පුතේ. ඒ වගේම අන්වීක්ෂයක් භාවිතා කරලා නිරීක්ෂණය කරන්න පුළුවන්. කිසිම විටක මතක තියාගන්න ඕනේ ආදරණීය දුවේ පුතේ මේ නරක් වූ ආහාර අපි අනුභව කරලා බලන්නේ රස බලන්නේ දුවේ පුතේ. අපි දැන් බොහෝ විට අර ගෙදර හදපු ආහාරයක් නම් අපිට අග්ගාලා මේ දැන් උදේ හදපු ආහාරයක් දවල් වෙලා ගොඩක් උෂ්ණත්වයේ වැඩි දවසක දැන් හදපු පරිප්පු වෑංජනයක් වගේ උදේ අම්මලා හදලා තිබ්බ එකක් අපි ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා දෙකට විතර කන්න බලනකොට සමහර මේ උෂ්ණාධික දවස්වලට උෂ්ණත්වයේ වැඩි වෙලා තියෙන දවස්වලට මේක ටක් ගාලා නරක වෙන්න බලනවා. මොකද අපි දන්නවා උෂ්ණත්වයේ වැඩි වෙනකොට ඒ උෂ්ණත්ව තත්ත්වයටතේ ප්‍රශස්ත උෂ්ණත්ව තත්ත්වයටතේ ක්‍රියාකාරී වෙන ක්ෂුද්‍ර ජීවීන් ඉන්නවද ඔය පුතේ. ඒගොල්ලෝ ඒ ආහාර මත ක්‍රියාත්මක වෙන නිසා ඒ ආහාර නරක වෙන්න පුළුවන්. ඇඹුල් රසක් එන්න පුළුවන්. ඇලෙන සුළු ගතියක් පුතේ අප්‍රසන්න රසයක් ගඳක් වගේ දෙයක් එන්න පුළුවන් පුතේ. විශේෂයෙන්ම ඒ නිසා අපි එහෙම ගෙදර එකක් කාලා බැලුවට පුතේ අපි කොහෙවත් තියෙන ඒවා අපි ආහාර නරක වූ ආහාර කාලා බලන්න යන්නේ. විශේෂයෙන් ඒක කියන්න ඕනේ ආහාර විෂවීම ආහාර ආසාත්මිකතාව වගේ දේවල් ඇති වෙන්න පුළුවන් පුතේ නරක වූ ආහාර අනුභවෙන් පරිභෝජනය නිසා අපි ඒක කාලා බලන්න යන්නේ. ඒ වගේම බොහෝ විට මේ දිලීර වගේ දේවල් වර්ධනය ඇති වෙනවා. අපි මෙහෙම නහයට කරලා ස්පර්ශ කරලා මේ සුවඳ බලන්න යන්නේ නැහැ. ආහාරයේ ගන්ධය බලන්න යන්නේ නැහැ. මොකද මේ දේවල් ශරීරයට ඇතුල් වෙන්න පුළුවන්. මෙහෙම ආග්‍රහණය වෙන්න පුළුවන් මේ දේවල්. ඒක නිසා විශේෂයෙන් මේ දේවලුත් මතක තියාගන්න ඕනේ. ඉතින් විශේෂයෙන්ම අපි මේ නරක වූ ආහාරයක් මේ නරක නොවූ හොඳ ආහාරයක් එක නැවුම් ආහාරත් සමග සංසන්දනාත්මකව පරීක්ෂාවට ලක් කරලා බලන එක තමයි දුවේ පුතේ විශේෂයෙන් අපි කරන්නේ. ඉතින් එතකොට අපිට මේ වෙනස්කම් ලක්ෂණ ආහාරයක මේ ගුණාත්මක ලක්ෂණ වල වෙනස් වීම පිළිබඳව පුතේ පැහැදිලිව අපිට අවබෝධ කරගන්න හැකියාවක් තියෙනවා මේකෙදි. හොඳයි දුවේ පුතේ. එතකොට අපි මුලින්ම බලන්න යන්නේ මේ කොහොමද නරක වූ ආහාර හඳුනා ගන්නා ආකාරය පැහැදිලි කරන්න කියලා කියන්නේ පුතේ. විශේෂයෙන්ම භෞතික අපි දන්නවා නරක වෙච්ච ආහාරයක භෞතික රසායනික සහ ජෛව විද්‍යාත්මක වෙනස්කම් වලට ආහාරය ලක් වෙනවා පුතේ. භෞතික වශයෙන් බාහිර වශයෙන් මේ වගේ පෙනුම වයනේ පුතේ නේද පුතේ ඒ වගේ දේවල් වෙනස් වෙනවා පුතේ. සුවඳ පැහැය වගේ දේවල් වෙනස් වෙනවා පුතේ. රසායන විද්‍යාත්මක වෙනස් වුණා මේ එන්සයිම් ක්‍රියාකාරීත්වය වෙනස් වීම සිද්ධ වෙනවා පුතේ. ජෛව රසායනික ක්‍රියා කියලාත් අපි කියනවා. ඒ වගේම ආහාරයේ ජෛව විද්‍යාත්මක වෙනස් වීමකට ලක් වෙනවා පුතේ. ශුද්ධ ජීවීන් මගින් ආස්වාදනය වීම, ශුද්ධ ජීවීන් මගින් විස ශ්‍රාවය කිරීම වගේ දේවල් පුතේ. ශුද්ධ ජීවීන් විසින් ශ්‍රාවය කරපු ද්‍රව්‍ය එකතු වීම, ශුද්ධ ජීවීන් මගින් ආස්වාදනය වීම අපිට හඳුන්වන්න පුළුවන් දුවේ පුතේ. විශේෂයෙන්ම මේ ආහාර නරක වීමේදී භෞතික රසායනික සහ ජෛවීය සාධකවල බලපෑම නිසා සිදුවෙනවා පුතේ මේවා ආහාර නරක වීම. එහෙනම් අපි බලන්න යන්නේ නරක වූ ආහාරයක් හඳුනා ගන්නා ආකාරය දුවේ පුතේ පැහැදිලි කරන්න යන්නේ. අපි බලමු මේ සඳහා අපිට අවශ්‍ය උපකරණ ද්‍රව්‍ය, ඒ වගේම මේ ක්‍රමවේදය සිදු කරන ආකාරය කොහොමද සිදු කරන්නේ? ඒ වගේම මේ නරක වූ ආහාරයක් හඳුනා ගැනීමේ ක්‍රියාවලියදී මොනවද අපි විශේෂිත කරුණු මොනවද කියන එක සම්බන්ධයෙන් ආදරණීය දුල පුතාලත් එක්ක අපි මෙතනදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි දුවේ පුතේ අපි බලමු. හයි මේ බලන්න පුතේ ඔබ දැකලා ඇති මේ නරක වෙච්ච ආහාරයක මේ නිලමැස්සෝ වහලා තියෙනවා බලන්න. මැස්සෝ වහලා මේ ආකාරයට මේ අප්‍රසන්න තත්යකට මේ ආහාරයක් පත් වෙලා තියෙනවා පුතේ මේ බලන්න මේ. ඉතින් අපිට මේ මැස්සෝ දැක්කහම අප්‍රසන්නයි නේද? මේ නිලමැස්සෝ දැක්කහම අපි කැමතිනේ ආහාර වලට නේ මේ නිලමැස්සෝ වහලා මේ බලන්න මේ වර්ණයට පැහැයට වෙනස් වෙලා තියෙන විදිය බලන්න අපිට මේ පියවියෙහි නිරීක්ෂණය කරන්න පුළුවන්. මේ බලන්න මේ සුදු පාට වෙලා මේ බලන්න තැන තැන
වර්ණයේ වෙනස් වෙලා නැවුම් ගතිය නැහැ මේ ආහාරයේ දුවේ පුතේ. ඉතින් මේ වෙලාවේ අප්‍රසන්න ගන්ධයකුත් එනවා අපිට දැනෙනවා මේ වෙලාවේ නහයට මෙහි වගේ ගන්ධයක් තමයි ඉන්නේ මේ නරක් වෙච්ච මස් මාළු වගේ දේවල් වල නේද පුතේ නිල මැස්සෝ වහලා ඉන්නවා. මේ බලන්න මේ යටිනුත් මේ මැස්සෝ වහලා ඉන්නවා. සමහරලාට පණුවොත් දැක ගන්න පුළුවන්. රයිට්. ඉතින් මේ බලන්න මේ වර්ණයේ බලන්න පුතේ මේ වයනේ නිකන් අල්ලලා බැලුවොත් මේක අපිට නිකන් සෙවල ගතියක් නිකන් මේක අපිට මෘදු ගතියක් තියෙන්නේ. අපි දන්නවා නැවුම් මස් කෑල්ලක මාළු කෑල්ලක් ගත්තාම හොඳ තද ගතියට තියෙනවා ඒක නේද? ඒ වගේම පෘෂ්ටිමත් ඒ වගේ තද ගතියක් තියෙනවා පුතේ. හයි අයි ඒක. ඉතින් නමුත් මේ විදිහට නරක් වෙච්ච ආහාරයක් අපි බලනවා මෙලෙක් ස්වභාවයක් ඇලෙන සුළු ස්වභාවයක් වගේ නේද පුතේ? වෑස්සෙන වෑහෙන නිකන් මේ නිකන් අපිට වෑස්සෙන වෑහෙන වගේ ස්වරූපයක් නේද පුතේ? මේකෙන් අපිට දැක්කහම නිරීක්ෂණය කරන්න පුළුවන්. බලන්න බලපු ගමන් නිරීක්ෂණය කරන්න පුළුවන් අපෝ මේක නරක් වෙලා තියෙන්නේ කියලා. අපිට අඳුන ගන්න පුළුවන් මේ ආහාරයක ගුණාත්මක ලක්ෂණ වෙනස් වීම බාහිරින් නිරීක්ෂණය කළා පුතේ අපිට අඳුර ගන්න හඳුනා ගැනීමට හැකියාවක් තියෙනවා. රයිට්. ඒ වගේම මේ බලන්න දිලීර සහිත පාම් පෙත්තක් මේ බලන්න පුතේ ෆංගස් වර්ධනය වෙලා මේ දිලීර සහිත පාම් පෙත්තෙන් මේ දිලීර වලින් කොටසක් බොහෝම අපිට නීඩල් එකකින් ඇල්පෙනිති තුඩකට බොහෝම පියවිය හැට පේන නොපෙවෙන ප්‍රමාණයක් අරගෙන අපි වීදුරු කදාවක් මත පුතේ ඒක රඳවලා ඒක අපි වර්ණ ගන්නවලා නේද? අපි කවර් ස්ලිප් එකකින් ඒක වහලා පුතේ වැසුම් පෙත්තකින් වහලා අපි ඒක ආලෝක අන්වීක්ෂයට නිරීක්ෂණය කරලා බැලුවොත් මෙන්න මේ ආකාරයට පුතේ අපිට දිලීර ජාල දැක ගන්න පුළුවන්. මේ මියුක වර්ධනය වෙලා තියෙනවා මියුක මේ සංයෝග අණුව මේ බලන්න මේ ඒ වගේම මේ ඊට පස්සේ මේ දිලීර සූත්‍රිකා ජාල වර්ධනය වෙලා තියෙනවා කළු පාටින් මෙන්න මේ ආකාරයට වර්ධනය වෙනවා අපිට දකින්න පුළුවන් පුතේ මේ දිලීර සහිත පාම් පෙත් එක. ඒ අපි දිලීර ස්වල්පයක් අපිට ඊටාම ස්වල්ප කුඩාම ක්වොන්ටිටි එකක් පුතේ ඇසට පේන නොපේන අබෑට එකටත් වඩා ඒකත් දෙකට කල්ලා ගන්නවා 3 4 4ට කල්ලා ගන්නවා චූටි අපි ඉදිකට තුඩට එන ප්‍රමාණය යාන්තම ප්‍රමාණයක් අරන් අපි වීදුරු කදාව මත පුතේ ඒක අපි තියලා ඒක පොඩ්ඩක් අපි ඒක යම්තන් ඒ නීඩල් එකෙන්ම චොප් කරනවා වගේ පොඩ්ඩක් එහෙම කරලා විසිරුවා හැරලා පුතේ අපිට පුළුවන් ඒක අවශ්‍ය නම් වර්ණ ගන්නලා කවර් ස්ලිප් එකකින් වහලා ආලෝක අන්වීක්ෂී අපි වේදිකාව මත තියලා වේදිකා ක්ලිපර් මගින් එක සවි කරගෙන පුතේ අපි අවශ්‍ය බලය සකස් කරලා නේද පුතේ උපනෙත තුලින් නිරීක්ෂණය කරලා බලනකොට පුතේ අපිට මේ අවශ්‍ය බලය යොදාගෙන ආලෝක අන්වීක්ෂයෙන් අපිට මෙන්න මේ ආකාරයට ආලෝක අන්වීක්ෂයට නිරීක්ෂණය කර විට අපිට මෙන්න මේ ආකාරයට දිලීර සූත්‍රිකා ජාල ඔවුන්ගේ මේ සංයෝගාණුවක් නේද මේ අපිට මියුක වල සංයෝගාණුව මෙන්න මේ ආකාරයේ දිලීර සූත්‍රිකා ජාලයක් මෙන්න මේ ආකාරයට අපිට අන්වීක්ෂණ නිරීක්ෂණය කරනකොට බලා ගන්න පුළුවන්. රයිට්. මේවා අපි කිසිම විටක ස්පර්ශ කරලා බලන්නේ නැහැ පුතේ. විශේෂයෙන් නාසයට අල්ලලා බලන්නේ රස බලන්න යන්නේ නැහැ මේ වගේ අපි. ඒක විශේෂයෙන් මතක තියා ගන්න ඕනේ පුතේ. රයිට්. හරි. මෙන්න මේ ආකාරයට අපිට මේ දේවල් නිරීක්ෂණය කරන්න පුළුවන්. දිලීර සහිත පාම් පෙත්තක් මේ පියවියසින් පෙනෙන ආකාරයේ ඒ දිලීර ස්වල්පයක් අරගෙන ආලෝක අන්වීක්ෂයට නිරීක්ෂණය කරපුවාම අපිට පේන විදිහයි දුවේ පුතේ මේ දෙකෙන් අපිට බලා ගන්න තියෙන්නේ. රයිට්. එතකොට බලන්න පුතේ මේ බලන්න නරක් වූ ආහාර සහ නැවුම් ආහාර තියෙනවා. මේ බලන්න පුතේ මේ බලන්න මේ පාම් පෙත්තක් තියෙනවා නරක් වූ පාම් පෙත්තක් තියෙනවා වර්ණය බලන්නකො පුතේ. මේ බලන්නකො මත්ස්‍යයෙක් ඉන්නවා නැවුම් මත්ස්‍යයෙක් ඉන්නවා නරක් වූ මත්ස්‍යයෙක් ඉන්නවා. මේ නැවුම් කිරි වීදුරුවක් තියෙනවා පුතේ නරක් වූ කිරි වීදුරුවක් තියෙනවා. නැවුම් කෙසල් ගෙඩි කිහිපයක් තියෙනවා. මේ බලන්න නරක් වෙච්ච කෙසල් ගෙඩි පුතේ. රයිට්. මේ බලන්න මෙතනත් එහෙමයි පුතේ. මේ බලන්න මස් කැබැල්ලක් තියෙනවා. මේ නරක් වූ මස් කැබැල්ලක් තියෙනවා. බලන්න මේ තක්කාලි ගෙඩියක් නැවුම් ප්‍රෙස් එකක්. මේ බලන්න නරක් වූ තත්ත්වයට පත් වෙලා තියෙනවා වගේ වයනේ වෙනස් වෙලා ඒ ලක්ෂණ සුවිශේෂිත ලක්ෂණ ගුණාත්මක ලක්ෂණ වෙනස් වෙච්ච ආහාරයක්. ඉතින් බොහෝ විට අපිට සංසන්දනය කරන්න තියෙන්නේ පුතේ නැවුම් ආහාර සහ නරක් වූ ආහාර තමයි පුතේ අපිට යොදා ගන්න තියෙන්නේ මේ සංසන්දනය කිරීමට නරක් වූ ආහාරයක් හඳුනා ගැනීම සඳහා මේ නැවුම් ආහාරයක් සහ නරක් වූ ආහාරයක් සංසන්දනය කළා පුතේ සංසන්දනාත්මකව මේවායේ ලක්ෂණ අපිට හඳුනා ගැනීම සිදු කරන්න පුළුවන්. රයිට් පුතේ. ඒකයි මේ රූප වලින් ඔබට පෙන්වන්නේ. අපි හැඳින්වීමට යනවා පුතේ. රයිට්. හරි. අපි මේකෙදි මේ පරීක්ෂණයේදී පුතේ හැඳින්වීමක් කරන්න ඕන නරක වූ ආහාරයක් සම්බන්ධයෙන්. බලන්න පුතේ එහෙනම්. ආහාරයක් පරිභෝජනයේ නුසුදුසු තත්ත්වයටපත් වීම නරක වීම ලෙස හැඳින්වෙන අතර නරක වූ ආහාරයක් හඳුනා ගැනීමට භෞතික රසායනික හා ජෛවීය ක්‍රම යොදා ගන්න පුළුවන් පුතේ. නරක වෙච්ච ආහාරයක් විශේෂයෙන්ම නරක වූ ආහාරයක් කියන්නේ ආහාරයක් පරිභෝජනයේට සරලවම කියනවා නම් පුතේ ආහාරයක් පරිභෝජනයේට නුසුදුසු තත්ත්වයටපත් වීම. ඉතින් මේ අපි බලන්න හැඳින්වීමේදී ආහාරයක් පරිභෝජනයේට නුසුදුසු තත්ත්වයටපත් වීම තමයි පුතේ ආහාර නරක වීම කියලා හැඳින්වෙන්නේ. ඒ වගේම පුතේ නරක වූ ආහාරයක් අඳුර ගන්න අපිට භෞතික
ඒ වගේම රසායනික හා ජෛවීය ක්‍රම යොදා ගන්න පුළුවන්. අපි දැන් ඒක තමයි පුතේ දොළ පුතාලටත් එක්ක කතා කරන්න යන්නේ. උත්තරේ විදිහට මේ නරක වූ ආහාර හඳුනා ගන්න ආකාරය සිදු කරන්නයි දුවේ පුතේ යන්නේ. රයිට් බලමු. හරි. මෙන්න පුතේ ප්‍රින්සිපල් එක තියෙනවා මූල ධර්මයේ. මේකේ මූල ධර්මයේ තියෙනවා පුතේ. නරක වූ ආහාරයක් හඳුනා ගැනීම සිදු කරන්නයි යන්නේ පුතේ. මේ ක්‍රමවේදයේ මේ ක්‍රියාවලිය සිදු කරන මෙහිදී අපි භාවිතා කරන මූල ධර්මය අහනවා පුතේ. මේ නරක වූ ආහාරයක් හඳුනා ගැනීමේදී අපි අනුගමනය කරනු ලබන මූල ධර්මය මොකද්ද? ප්‍රින්සිපල් එක මොකද්ද කියන එකයි ආදරණීය දුවේ පුතේ අපි ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ. හොඳයි දුවේ පුතේ බලන්න. ආහාර නරක වීම නිසා පුතේ ආහාරයේ භෞතික ස්වභාවය වෙනස් වන අතර මොනවද පුතේ මේ භෞතික ස්වභාවය බාහිරින් නිරීක්ෂණය කරන්න පුළුවන් ලක්ෂණ වෙනස් වෙනවලු පුතේ. වයනේ වෙනස් වෙනවලු පුතේ. ටෙක්ස්ට් එක වෙනස් වෙනවලු පුතේ. අල්ල බලනකොට අපි දැනෙන විදිහ පුතේ රළු බව මෘදු ගතිය තද ගතිය කියලා කියන්නේ අපි පුතේ. ඒ වගේම පැහැය වෙනස් වෙනවා පුතේ. වර්ණය නැත්තම් පැහැය වෙනස් වෙනවා පුතේ. ආහාරයේ රසය වෙනස් වෙනවා. අපි අනුභව කරලා බලන්න යන්නේ විශේෂයෙන් මතක තියාගන්න ඕනේ පුතේ. ආහාරයේ ගන්ධය වෙනස් වෙනවා. නරක වෙච්ච ආහාරයක් අප්‍රසන්න ගන්ධයක් සහිතයි පුතේ. නැවුම් ආහාරයකට ආවේනික වෙච්ච සුවඳක් තියෙනවා පුතේ. නැවුම් ආහාරයකට ආවේනික සුවඳක් රසයක් තියෙනවා පුතේ. පැහැයක් තියෙනවා. ඒ වගේම පුතේ වයනයක් තියෙනවා ආවේනික. රයිට් එහෙනම් පුතේ මූල ධර්මයේ තමයි ආහාර නරක වීම නිසා පුතේ ආහාරයේ භෞතික ස්වභාවය වෙනස් වන අතර ශුද්‍ර ජීවීන්ට හිතකර පරිසර සාධක නිසා පුතේ මේ නරක වූ ආහාරයක් මත ශුද්‍ර ජීවීන්ට හිතකර පරිසර තත්ත්වයක් නිර්මාණය වෙනවා. හරිද පුතේ? එතකොට එහෙනම් ශුද්‍ර ජීවීන්ට හිතකර පාරිසරික සාධක නිසා ආහාර මත ශුද්‍ර ජීවීන් ක්‍රියාකාරී වෙලා ආහාර මත ශුද්‍ර ජීවීන් ක්‍රියාත්මක වෙලා පුතේ රසායනික හා ජෛවීය ලක්ෂණද වෙනස් වීමකට ලක් වෙනවා. මේකයි පුතේ මූල ධර්මය. මෙන්න ප්‍රින්සිපල් එක පුතේ. රයිට්? ආහාර මත මේ නරක වූ ආහාර මත ශුද්‍ර ජීවීන් ක්‍රියාත්මක වීම නිසා පුතේ ආහාරයේ රසායනික සහ ජෛවීය ලක්ෂණත් වෙනස් වීමකට ලක් වෙනවා. ඔන්න පුතේ ප්‍රධාන මූල ධර්මය මම හිතන්නේ ඔබට පැහැදිලි. රයිට්. අපි යනවා ඉදිරියට. භෞතික ලක්ෂණ නිරීක්ෂණය කිරීම සිදු කරන ආකාරය දුවේ පුතේ අපි මුලින්ම කරන්න යන්නේ. පළවෙනි අවස්ථාව අංක 1 විදිහට අපි ඒක ලකුණු කරගමු පුතේ. අපි ඒක අංක 1 විදිහට ලකුණු කරගමු පුතේ. කොහොමද ආහාරයක භෞතික ලක්ෂණ නිරීක්ෂණය කරන්නේ? නරක වූ ආහාරයක් හඳුනා ගැනීම සඳහා භෞතික ලක්ෂණ නිරීක්ෂණය තුළින් කොහොමද පුතේ ඒක කරන්නේ? කොහොමද නරක වූ ආහාරයක භෞතික ලක්ෂණ නිරීක්ෂණය කරන්න කියලා පුතේ. රයිට්? ඉස්සෙල්ලාම පළවෙනි කරුණ පුතේ මේ භෞතික ලක්ෂණ නිරීක්ෂණය කිරීම. ඒ සඳහා අවශ්‍ය උපකරණ ටිකක් තියෙනවා පුතේ. අපි මුලින්ම කිව්වා ඔබට මතක ඇති නේද පුතේ? විශාල අත්කාචයක් හෑන්ඩ් ලෙන්ස් එකකින් අපිට බලන්න පුළුවන් පුතේ. රයිට්? බාහිරින් නිරීක්ෂණය කරන්න පුළුවන් පුතේ. විශාල අත්කාචයක් පුතේ හෑන්ඩ් ලෙන්ස් එකක්. අවශ්‍ය උපකරණ පුතේ පළවෙනි එක විශාල අත්කාචයක් පුතේ හෑන්ඩ් ලෙන්ස් එකක්. නයිෆ් එකක් පිහියක් අවශ්‍යයි පුතේ. අපිට අභ්‍යන්තරයේ බලන්න ඒවා කපලා බලන්න අවශ්‍ය වෙනවා පුතේ. පිහියකින් කැබලි වලට ආහාර කැබලි කපලා වෙන් කරලා පුතේ පෙති කපලා කැබලි කරලා නේද පුතේ දෙකට කපලා අපිට පිහියක් අවශ්‍ය වෙනවා. ඒතර මේ බාහිර ලක්ෂණ කපලා බලන්න අපිට අවශ්‍ය වෙනවා. ඇත්තටම මේ දැන් ආහාර පරීක්ෂා කරලා බලනකොට විශේෂයෙන්ම මේ කර්මාශාලාවල නිෂ්පාදනය කරනකොට විශේෂයෙන්ම අපි නිතරම කතා කරන දෙයක් තමයි මේ මත්ස්‍ය ආහාර අපනයනයේදී මේ සමහර මසුන් පුතේ විශේෂයෙන්ම අපි දන්නවා අපි මේ මත්ස්‍යයන් කපලා බලනවා බඩ කපලා බලනවා මස්වල ස්වභාවය බලන පුතේ මැදින් කපලා විශේෂයෙන්ම අපි දන්නවා ෂෝට් ෆිෂ් නැත්නම් සප්පරු කියන මත්ස්‍යයන් අපි දන්නවා යුරෝපීය රටවල වලට අපනයනය කරනවා. ඉතාලම ඉහළ ඉල්ලුමක් තියෙන මත්ස්‍ය විශේෂයක් විදිහට හඳුන්වන්න පුළුවන් මේ ෂෝට් ෆිෂ් නැත්නම් සප්පරු කියලා අපි ඒක සිංහල ව්‍යවහාරයේ හඳුන්වනවා පුතේ. ඉතින් මේ මත්ස්‍ය කර්මාශාලාව තුළට ඇතුළු කරගත්තට පස්සේ චිල් රනින් වෝටර් වලින් හොදලා ගලා එන සීත ජලයෙන් මත්ස්‍ය හොදලා පුතේ අපි පිහියක් අපි මලනකොන වාහන වලින් සකස් කළ හොඳින් කැපෙන මෝහත් තියෙන පිහියක් අරන් පුතේ බලනවා මස බලන්න එපැයි අපි පරීක්ෂා කරලා බලනවා මැදින් ඉස්සලා මැදින් කපනවා පුතේ මැදින් කපලා අපි බලනවා මස් පරීක්ෂා කරලා බලනවා තවත් අවශ්‍ය නම් අපි මස් පොඩි ස්ලයිස් කපලා ගන්ධය පරීක්ෂා කරලා බලනවා පුතේ ගඳයි නම් එහෙම්මම දෙනවා අපි නැවුම් සුවඳ තියෙනවද කියලා බලනවා ඊට පස්සේ අපි බලනවා පොඩ්ඩක් බඩපත හරි බලනවා පණුව ඉන්නවද පැරසයිට් එහෙම මොකද මේ සමහර අවස්ථාවල මේ සප්පරු නැත්තම් ෂෝට් ෆිෂ් වල පැරසයිට් ඉන්නවා පැරසයිට් පරීක්ෂා කරලා බලනවා අපි මේ බඩපත කපලා පොඩ්ඩක් බඩපත බලනකොට පරීක්ෂා කරලා පණුව ඉන්නවා නම් පේනවා බඩපතින් කෑල්ලක් කපලා අරන් නැත්තම් සමෙන් ඉස්සෙල්ලාම අපි සමෙන් කෑල්ලක් මුලින්ම කපන්න කලින් සමෙන් පොඩි සමෙන් මස් එක්කම එන්න සමෙන් පොඩි කෑල්ලක් පිහියෙන් කපලා අරගෙන පොඩි කරලා බලනවා ගන්ධය පරීක්ෂා කරලා බලනවා රයිට් මාළුන්ගේ ඒ වගේ මේ නැවුම් මාළුන්ගේ එහෙම බලන්න පුළුවන් මෙහෙම ගඳ තිබ්බොත් ඒක අයින් කරනවා අපි
රයිට් අපි කියන්නේ නරක් වෙච්ච ඒවා වගේ තමයි අපි දන්නේ නැහැ නේ නරක් වෙලාද කියලා නැවුම් ප්‍රශ්මාලු විදියට නෙගේන්නේ සමහරට හරියට අයිස් වෙලා නැත්තම් මේ නියමාකාරයට පෝස්ට් ආවර්ස් හැන්ඩලින් සිදු කරගෙන නැත්තම් බයි කැච්චුවෙන් පස්සේ ඒ කියන්නේ මසුන් අල්ලගත්තට පස්සේ නිවැරදි ආකාරයට හැන්ඩල් කරලා ගොඩබිමට එනතේ කර්මාශාලාවට ගේනකන් නියමිත ආකාරයට අයිස් කරලා ප්‍රශස්ත තත්ත්ව පසුවස්සනු තාක්ෂණික ක්‍රමයේද අනුගමනය කරලා තිබෙන්නේ නැත්තම් මේගොල්ලෝ නරක වෙන්න පුළුවන් මත්ස්‍ය ආහාර ඉතින් අපි නෑ එහෙමම අපව් දෙනවා පැරසයිට් ඇවිල්ලා තියෙන්න පුළුවන් ඉතින් ඒ වගේ අපිට මේ ආහාරත් මේ ආකාරයෙන් පරීක්ෂා කරලා බලන්න පුළුවන් කපලා ඒක සඳහා පුතේ අපිට විශේෂයෙන්ම පිහියක් අවශ්‍ය වෙනවා මේවා ආහාර කපනකොට කටින් බෝඩ් එකක් නැත්තම් කැපුම් ලෑල්ලක් අවශ්‍ය වෙනවා පුතේ කටින් බෝඩ් එකක් අපිට අවශ්‍යයි කැපුම් ලෑල්ල මත තියලා එතකොට කොහෙටවත් යන්නේ අපිට අවශ්‍ය විදිහට කපලා බලා ගන්න පුළුවන් අංක 3 කැපුම් ලෑල්ලක් අවශ්‍ය වෙනවා පුතේ හරි ඉතින් මේ ඊළඟට රයිට් අපි කිව්වා වගේ අපි මේ නරක් වූ ආහාර නරක් නොවූ නැවුම් ආහාරත් එක තමයි පුතේ මේ අපි පරීක්ෂණයේදී සංසන්දනය කරලා බලන්නේ සංසන්දනාත්මකව එතකොට පුතේ මතක තියාගන්න නරක් වූ සහ බලන්න නරක් වූ සහ නරක් නොවූ ලෙස පහත දැක්වෙන ආහාර ලයිස්තුවෙන් එක් නිදර්ශකයේ බැගින් ගන්න. ආහාර ලයිස්තුවක් තියෙනවා පුතේ හතරවෙනි කාරණාව අවශ්‍ය දේවල් විදිහට නරක් වූ සහ නරක් නොවූ ලෙස. එකක් නරක් වූ සහ නරක් නොවූ නැත්නම් නැවුම් විදිහට අපිට පහත දැක්වෙන ආහාර ලයිස්තුවෙන් එක් නිදර්ශකයේ බැගින් අරගන්න කියනවා. බලමු ආහාර ලිස්ට් එකට අපි. ආහාර ලයිස්තුවට යමු පුතේ. මෙන්න පුතේ ආහාර ලිස්ට් එක තියෙනවා. රයිට් හොඳයි. මෙන්න අංක 1 එක් නිදර්ශකයේ බැගින් නරක් වූ සහ නරක් නොවූ විදිහට එක් නිදර්ශකයේ බැගින් අපිට ගන්න කියනවා පුතේ. මෙන්න ආහාර වර්ගයේ පුතේ පළතුරු කෙසෙල් අඹ වගේ පළතුරු. අපි දන්නවා කෙසෙල් අඹ වගේ පළතුරු නැවුම් කෙසෙල් නැවුම් අඹ වල ස්වභාවය අපි දන්නවා. නේද පුතේ ඒවා ඉතාමත් රසවත් නේද පුතේ අපි දන්නවා තැළුණු පොඩි වුණු ඩැමේජ් වෙච්ච ඒවා වගේ කපලා බලනකොට ඇතුලේ පණුවේ ඉන්න පුළුවන් නේද පුතේ අප්‍රසන්න රහක් වෙන්න පුළුවන් කුණු වෙලා නම් නරක් රහක් වෙන්න පුළුවන් අපි බැරි වෙලා එහෙම කෑවොත් ටක් ගාලා කියලා ගහලා කටත් හොද ගන්නවා අපිනේ රයිට් එතකොට එහෙනම් මෙතන මේ අංක 1 විදිහට අංක 1 ආහාර වර්ගයේ විදිහට පුතේ පළතුරු විදිහට කෙසෙල් සහ අඹ කියන පළතුරු යදාගෙන තියෙනවා නිදර්ශකාංක 1 පුතේ තැලීම් සීරීම් සහිත තැලිච්ච අඹ තැලිච්ච තියෙනවා කෙසෙල් ගෙඩි තැලිච්ච තියෙනවා ඒ හරි බැරි වෙලාවත් කැවුනොත් එහෙම අප්‍රසන්න රහක් නෙවෙයි ටක් ගාලා අපි කෙල ගහලා දානවනේ පුතේ පළතුරු මේ බලන්නකො අඹ උලත් එහෙමනේ තැලිච්ච තැනක අපෝ එතනින් වතුරත් එක්ක වගේ නිකන් එනවා කට ඇතුළටනේ කාලා බලපුවම නිකන් අපෝ නරක් වෙලා කියලා තැලිච්ච තැනක් නේ සීරිච්ච තැනකින් අපි කපලා බලපුවම සමහරලාට ඇතුලේ ආසාදනේ අපෝ චිරි ගාලා පණුව කියනවනේ අපි කපලා බලනකොට ආපෝ විසි ගන්නවා දෙපැත්තෙන් පණුව එක පැත්තක්වත් කණ්ඩ විදියක් නෑ ඔබ ගෙඩියක් එහෙම කපලා බලපුවමනේ ඒ වගේම අපි පැහැදිලි පෘෂ්ඨයක් සහිත ඉදුණු මේ නිදර්ශක ගන්නවා ඒ කියන්නේ මේ තැලීම් සීරීම් නොවුණු පැහැදිලි පෘෂ්ඨයක් සහිත හොඳට පෘෂ්ටිමත්ව තියෙන කෙසෙල් අඹ වගේ පළතුරු අපිට ඊළඟ නිදර්ශකයේ විදිහට නිදර්ශක දෙක විදිහට ගන්න පුළුවන්. නැවුම් සහ නරක්කු දෙකන්නේ තෝරගත්තේ. ඉතින් මේ තැලීම් පොඩි වින් සීරීම් වෙලා තියෙන ආහාර කපලා බලනකොට ඇතුලේ නරක් වෙලා තියෙන්න පුළුවන්. පණුවේ ඉන්න පුළුවන් පුතේ ආසාදනය වෙලා තියෙන්න පුළුවන්. රෝග පලිබෝධ ආස්වාදනයේට ලක් වෙලා තියෙන්න පුළුවන්. රයිට් දෙවෙනි එක පළතුරු විදිහට අපි ගන්නේ පළතුරු වර්ගයේ පැපොල් ගස් ලැබු. හරි. එතකොට මෘදු කුණු වීම සහ පුස් දිලීර සහිත නිදර්ශකයක් තෝරගන්නවා පුතේ මෘදු කුණු වීම කියලා රෝගයක් ඇති වෙනවා පුතේ අපි දන්නවා රයිට් ඒ වගේම අපි දන්නවා බැක්ටීරියා රෝගයක් සහ මේ පුස් දිලීර මගින් තමයි පුස් වර්ධනය වෙච්ච අපි දන්නවා පැපොල් වල අර කාලයක් ගියපුවාම අර ඉදිච්ච තැන් වලින් හානි වෙච්ච තැන් වලින් අටේ පුස් එකක් එනවා ෆංගස් එකක් එනවා රයිට් ඒ වගේ වර්ධනය වෙච්ච එකක් අපි තෝරගන්නවා මෘදු කුණු වීම සහ පුස් දිලීර සහිත නිදර්ශකයකුයි පැපොල් ඒ වගේම රෝග වලින් තොර හොඳ පෘෂ්ටිමත්ව තියෙන නැවුම් පැපොල් ගෙඩියකුත් අපි තෝරගන්නවා දෙවෙනි නිදර්ශකේ. හරි විදිහට. 3 අංක 3 එළවලු කැරට් තෝරගන්නවා මෘදු කුණු වීම සහිත බැක්ටීරියා මෘදු කුණු වීමට ලක් වෙච්ච කැරට් අලයක් සහ රෝග වලින් තොර නැවුම් කැරට් අලයක්. ඒ වගේම එළවලු බටු කරවිල වගේ දේවල් බටු කරල් වල පණුව විදපු තැන් තියෙන හිල් සහිත ඒ වගේ කපලා බලපුවාම ඇතුලේ පණුව ලොකු පණුවෙක් යනවානේ. පණුව දෙත ආයෙ තැනකින් කපලා බලනකොට සිදුරු විදලා තියෙන තැන් වලින් ඇතුලේ අනිවාර්යෙන් පණුව තියෙනවා. ඒ තැන් අයින් කරලා තමයි දැන් තෝරලා කපලා ගන්නේ ආහාරයට ගන්න සකස් කරන්නේ. කරවිල වලත් පණුව විදලා තිබ්බ තැන් තියෙන්න පුළුවන්. සමහරට මුළු කරවිල කරලෙම පණුව විදලා එහෙම තියෙන්න පුළුවන්. කහ පාට වෙච්ච තැනකින් පණුව විදපු තැනකින් කපලා බලපුවම ඇතුලෙත් මේ පණුව ඉන්න පුළුවන්. රයිට්? ඇතුළේ නරක් වෙලා තියෙන්නත් පුළුවන්. බටුත් එහෙමයි. පැත්තක්ම නරක් වෙලා තියෙන්න පුළුවන්. ඒ පණුව ගිහිල්ලා කාලා විනාශ කරලා නරක්ම වෙලා ගිහිල්ලා පැත්තක්ම නරක් වෙලා තියෙන්න පුළුවන්. ඉතින් එළවලු බටු කරවිල වගේ දේවල් තෝරගද්දි පණුවන් සහිත ඒවා තෝරගන්නේ අපි නිදර්ශකේ නරක් වෙච්ච ඒවා සඳහා රෝග වලින් තොර නැවුම් බටු ගෙඩියක් කරවිල ගෙඩියක්
මේ නිදර්ශකයක් විදිහට අපිට දෙවෙනි නිදර්ශක විදිහට තෝරගන්න පුළුවන්. ඒ වගේම එළවලු පළතුරු ගත්තාම තක්කාලි කෝලි කුට්ටු වගේ තෝරගන්නවා පුතේ. පැලුණු පොත්ත සහිත ඵලයක් තෝරගන්නවා. පැලුණු පොත්ත සහිත ඵලයක් කෙහෙල් ගෙඩි කෝලි කුට්ටුත් පැලුණු පොත්ත සහිත ඵල අපි දැකලා තියෙනවා. පොත්තේ පැල්ලලා තියෙනවා. කෙහෙල් පොත්ත පැල්ලලා තියෙනවා. කෙහෙල් ලෙල්ල පැල්ලලා තියෙනවා. තක්කාලිත් පොත්ත පැල්ලලා තියෙන අවස්ථාව අපිට තෝරගන්නවා පුතේ. අපි නිදර්ශක 1 නිදර්ශක 2 විදිහට අපි හානි නොවූ එකාකාර හැඩයක් සහිත කෙසෙල් ගෙඩියක් එහෙම නැත්නම් තක්කාලි ගෙඩියක් අපිට තෝරගන්න පුළුවන්. 6 වෙනි එක විදිහට පාන් බනිස් කෑල්ලක් ගන්න පුළුවන් පුතේ. පරණවි කළුපුස් වර්ධනය වෙච්ච අපි කියන්නේ මොනවද? මියුක වර්ධනය වෙලා කියලා මියුක වර්ධනය වෙච්ච පාන් කෑල්ලක වර්ධනය වෙන මියුක නේද පුතේ ඈ? මියුක කියන දිලීරය අපිට දැක ගන්න පුළුවන් නේ. අපි අර කලින් උද්දැක්කේ. එහෙනම් අපි විශේෂයෙන්ම පාන් නැත්නම් බනිස් කෑල්ලක් ගන්නවා. පරණවි කළුපුස් වර්ධනය වෙච්ච එකක්. එදිනම සකස් කරන ලද නැවුම් පාන් කැබැල්ලක් හරි බනිස් කැබැල්ලක් හරිත් අපිට මේ පරීක්ෂණය සඳහා ගන්න පුළුවන්. මම හිතන්නේ දොළ පුතාලා ඉතාම පැහැදිලි. මේක ඉතාම හොඳින් කරන්න පුළුවන්. අහුවොත් මේකට උත්තර දෙන්න පුළුවන්. රයිට් තෝරගන්න විදිහ ආකාරය දැන් අපි දන්නවා. සංසන්දනය කරන්න දෙන්නේ නැවුම් ආහාරයක් සහ නරක් වූ ආහාරයක් දෙකක් අරන් සංසන්දනාත්මකව අපිට පරීක්ෂාවකට යොමු කරන්න පුළුවන් පුතේ. ඒ ගුණාත්මක ලක්ෂණ වල වෙනස්කම් අපිට අධ්‍යයනය කරලා වගුගත කරලා මේවා සටහන් කිරීමට අවස්ථාවක් තියෙනවා. හැකියාවක් තියෙනවා. හරි. හරි. 7 වෙනි නිදර්ශකයේ විදිහට එළ කිරි ගන්න පුළුවන් පුතේ. කැටි ගසුණු දිනක් පරණ කිරි ගන්න පුළුවන්. එදිනම උදෑසන ලබාගත් නැවුම් කිරි ශීත කරන ලද කිරි ගන්න පුළුවන්. එදිනම උදෑසන අරගෙන ගත්ත කිරි ගන්න පුළුවන්. නැත්නම් ශීත කළ කිරි ශීත කරලා තියෙන කිරිත් අපි දන්නවා ඒවා අපිට ආරක්ෂිත සහිතව ප්‍රශස්ත තත්ත්වයට ගබඩා කරලා තියෙන්නේ. ඒ නිසා ගැටලුවක් නැහැ. ඒ වගේම අපි මේ පැරණි කිරි විදිහට කැටි ගැසුණු දිනක් පමණ පරණ කිරි ගන්නවා. ඊළඟට 8 වෙනි එක තෙල් වලින් බදින ලද නිෂ්පාදනයක් මුරුක්කුවක් වගේ දෙයක්. මුඩු ගඳ සහිත පැකට්ටුවක් තෝරගන්නවා. ආසන්න දිනකදී නිපදවූ නියදියක් නැවුම්ම නිපදවූ නියදියක් තෝරගන්නවා. මස් මාළු ගත්තාම නරක් වූ දුගඳ සහිත මස් මාළු අපිට තෝරගන්න පුළුවන් මේකෙදී. නරක් නොවූ ශීත තත්ත්වයට තේ ගබඩා කරලා ගත්ත මස් මාළු තෝරගන්න පුළුවන් නැවුම් මේවා. සහල් සුණු සහල් අඩංගු පරණ හාලක් ගන්න පුළුවන්. පරණ හාලු සමහරලාට මේ පණු කැදිලි බැඳලා ෆංගස් ඇවිල්ලා තිනවා අපි දන්නවා. ඒ වගේම පූර්ණ ඇට සහිත පිරිසුදු හාලක් ගන්න පුළුවන්. දාන්නේ තෙල් බෝග කුරක්කන් හෝ තල ගල්වැලි සහිත අපිරිසුදු නියදියක් ගන්නවා පුතේ අපි. රයිට් ගල්වැලි සහිත අර අපමිශ්‍රණය වීම ගැන වගේ දේවල් අපිට බලන්න පුළුවන්. පිරිසුදු කරන ලද සහල් දාන්නේ නියදියක් ගන්නවා. දාන්නේ තෙල් බෝග කුරක්කන් තල වගේ දේවල්. බිත්තරයක් කටුව පුපුරා නරක් වූ බිත්තරයක් ගන්න. අලුත් පැහැදිලි කටුව සහිත බිත්තරයක් ගන්න. යෝගට් ගත්තොත් කල්ලිකුත් වී සති 2-3කට පස්සේ යෝගට් එකක් ගන්නවා. නිපදවල සතියක් දෙකක් අතර නැවුම් යෝගට් එකක් ගන්නවා. උයන ලද බත් හැඳි එකක් පෙර දින දහවල් උයන ලද නියදියක් පුතේ ඇලෙනවනේ. ඇලෙනවා ඒ වගේ බත් අපි කලින් දවසේ දවල් හදපු බත් එකක් ගත්තොත් එහෙම ඇලෙනව නේද පුතේ? ගඳයි ඇලෙන සුළුයි නේද? වයිනේ ගත්තාම නේද පුතේ වර්ණය වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් අපිට එදිනම උදේ උයන ලද බත් නීදියකුත් ගන්නවා අපි සංසන්දනය කරන්නනේ. ඒ වගේම කපන ලද ඇපල් කැබලි පවතින විදිහටම ගන්නවා. ඒ වගේම ඇපල් කැබලි වලට කපන ලද ඇපල් කැබලි වලට දෙහි යුෂ තවරලා ගන්නවා. අපි දන්නවා ඒකට අර නේද මේවා අපි දන්නවා ස්වභාවිකව අපි දන්නවා කහට පිපීම සිදු වෙන්නේ නේද? ඇපල් කපපුවාම පෙති කැපීම කැබලි කිරීම වගේ දේවල් වලදී මේ පළතුරු රයිට්. එහෙනම් මේ ආකාරයට අපි 15ක් කතා කරා ආහාර වර්ග. ඒ වගේ පළවෙනි නිදර්ශකය සහ දෙවෙනි නිදර්ශකය කොහොමද කියන එකයි කතා කරේ. මෙන්න පුතේ මේ තෝරා ගන්නා ලද නියදිවල බාහිර සහ අභ්‍යන්තර ලක්ෂණ නිරීක්ෂණය කළා. මේ වගුවේ ආකාරයට පුතේ අපිට දත්ත සටහන් කරන්න හැකියාවක් තියෙනවා. බලන්න පුතේ තෝරා ගන්නා ලද නියදිවල බාහිර සහ අභ්‍යන්තර ලක්ෂණ නිරීක්ෂණය කර පහත වගුව ආකාරයට දත්ත සටහන් කරන්න ඕනේ. මෙන්න මේ ආකාරයේ වගුවක දත්ත සටහන් කරන්න ඕනේ පුතේ. අපි මේ තෝරගත්ත නියදි නරක් වූ ආහාර නියදි සහ පුතේ පළවෙනි නියදියේ විදිහට පළවෙනි නියදියේ විදිහට නරක් වෙච්ච ආහාර දෙවෙනි නියදියේ විදිහට ඒ ආහාරයේම නැවුම් ආහාර ෆ්‍රෙෂ් ආහාර නවක් නොවූ ආහාර තමයි පුතේ අපි දෙවෙනි නියදියේ විදිහට තෝරගත්තේ. ඉතින් මේ ආකාරයට මුලින්ම තෝරගත්ත නියදිවල බාහිර ලක්ෂණ වගේම පුතේ අභ්‍යන්තර ලක්ෂණ නිරීක්ෂණය කළා. මේ වගුවේ ආකාරයට අපිට දත්ත සටහන් කරන්න පුළුවන් පුතේ. පිහියක් එහෙම ගත්තේ කපලා බලන්න නේද පුතේ? ඒ වගේ අපිට ඉස්සෙල්ලාම ආහාරයේ නම තියෙනවා පුතේ අඹ නරක් නොවූ අඹ ගෙඩිය නරක් වූ අඹ ගෙඩිය. බාහිර ලක්ෂණ නිරීක්ෂණය කරන්න පුළුවන් පුතේ. පිටතින් දකින්න තියෙන ලක්ෂණ නරක් වූ අඹ ගෙඩියේ නරක් ඊට පස්සේ නැවුම් අඹ ගෙඩියේ බාහිර ලක්ෂණ පුතේ අපිට දකින්න පුළුවන් ලක්ෂණ පෘෂ්ටිමත් නේද පුතේ? වර්ණය ඉතාම හොඳ ආවේනික නැවුම් අයවට ආවේනික වර්ණයක් තියෙනවා නේද පුතේ? රයිට්. හරි.
ගන්ධයත් එහෙමයි නේද පුතේ. එතකොට අඹ නරක් නොවේ වගේ බාහිර අපිට ගන්න පුළුවන්. අභ්‍යන්තර ගත්තම අභ්‍යන්තර ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා පුතේ. නැවුම් තත්ත්වයේනේ. අභ්‍යන්තරයේ පණු විදලා ආස්වාදනය වෙලා නැහැ පුතේ. තැලිලා පොඩි වීම වෙලා නැහැ. අභ්‍යන්තරයේ එක ඉතාම හොඳ තත්ත්වයෙන් අපිට දකින්න පුළුවන්. වර්ණය ගත්තාමනේ අඹවල බාහිර වර්ණය නරක් වෙච්ච අඹවල බාහිර වර්ණය ඒ වගේම අභ්‍යන්තර වර්ණය ගැනත් අපිට එතකොට තොරතුරු ගන්න පුළුවන්. නිරීක්ෂණයේ වයනය බාහිරව ගත්තාම මේකේ අපිට තද ගතියක් දකින්න පුළුවන් නරක් නොවු අඹවල. අභ්‍යන්තරයත් ඉතා හොඳ තත්ත්වයේ තියෙනවා. නරක් වෙච්ච අඹ ගත්තාම බාහිර අපිට වයනය ගත්තාම මේකේ වයනය ගත්තාම පුතේ අර වගේ පෘෂ්ටිමත් තද ගතියක් නැහැ. ඇතුළතත් ගත්තාම මේක මෙලෙක නිකන් මේවා වෙලා වගේ තියෙන්නේ. ඇතුළතත් හයියට නැහැ. මෙලෙක් ගතියක් තමයි වයනේ තියෙන්නේ. ගන්ධය ගත්තාම බාහිරින් අපිට සාමාන්‍ය මේ නැවුම් සුවඳක් තියෙන අලුත් අඹවල ඒ වගේම නරක් වගේ පුතේ අපිට සමහර වෙලාව වගේ පිටතිනුත් ගඳ එන්න පුළුවන්. නැත්තම් විශේෂ ගඳක් නැතුව තියෙන්නත් පුළුවන් ඒ වගේ. නමුත් මේ අභ්‍යන්තරේ කපලා බලපුවාම නැවුම් සුවඳ සහ නරක් වෙච්ච අඹවල අපිට විශේෂයෙන්ම මේ තැලිලා පොඩි වෙලා ආසාදනය වෙච්ච ඒ වගේ ගඳ එන්න පුළුවන් සමහර ඒ වගේ රයිට් වෙනත් ලක්ෂණ තියෙනවා නම් බාහිරව සහ අභ්‍යන්තරව හඳුනා ගන්න පුළුවන් ලක්ෂණ අපිට වගුවේ සටහන් කරන්න පුළුවන්. ගස් ලැබු පැපවුල් නරක් නොවූ පැපවුල් හොඳ පෘෂ්ටිමත්ව තදි ගතියක් යුක්තව අපිට වර්ණය ගත්තාම ගස් ලැබු නරක් නොවූ ගස් ලැබු වල ඉදිල නම් කහ වර්ණයේ සහ කොළ වර්ණයේ සහිතව තියෙන්න පුළුවන්. තද කහ වර්ණයක් තියෙන්න පුළුවන්. හොඳටම මේ ඉදිලා තියෙනවා නම් මේ වගේ සමහර ඒවා රතු වර්ණයෙන් තියෙනවා. රතු කහ මිශ්‍ර වර්ණයක් තියෙනවා පැපවුල් වල. කහ වෙලා බොහෝ විට පැපවුල් ගෙඩි තියෙන්නේ. ඒ වගේම නරක් වූ එකේ වර්ණය ගත්තාම අපිට මේ ඒවා මත පුස් වර්ධනය වෙලා ෆංගස් වර්ධනය වෙලා සුදු පැහැති අව පැහැ වෙලා පුතේ වර්ණය වෙනස් වෙලා තියෙනවා. රයිට් ඒ වගේම අපිට නිරීක්ෂණය කරන අභ්‍යන්තරය ගත්තම අභ්‍යන්තරය තාම හොඳ තත්ත්වයෙන් තියෙනවා. වර්ණවත්ව රතු වර්ණය දැන් රෙඩ් ලේඩි වර්ගයේ රතු වර්ණයෙන් තියෙනවා නේද? රත්න තියෙනවා රෙඩ් ලේඩි තියෙනවා නේද? හොඳ වර්ණයකින් කහ වර්ණයෙන් සහ රතු හොඳ වර්ණයකින් යුතු දීප්තිමත් වර්ණයකින් යුතු තියෙන නරක් වූ පැපොල් වල ගත්තාම වර්ණය ගත්තාම බාහිරවත් එහෙමයි. අභ්‍යන්තරව ගත්තාම අපිට අභ්‍යන්තරව මේ නේද වර්ණය මේක අර වගේ හොඳ ෂයින් එකක් වර්ණයක් නැහැ. ඇතුළත් සමහරලාට නරක් වෙලා තියෙන පුළුවන් දුර්වර්ණ වෙලා තියෙන පුළුවන් නිකන් නේද පුතේ ඒ විදිහට තියෙන්න පුළුවන්. නරක් වූ ගස් ලැබු වල වර්ණය ගත්තාම එතකොට ඒ වායේ නරක් නොවූ ඒ වගේ බාහිර වයනය ගත්තාම බාහිරව ටෙක්ස්ටර් එක ගත්තාම නරක් වෙච්ච පැපොල් වල හොඳ පැපොල් වල ගත්තාම ඉතාලම හොඳ පුෂ්ටිමත්ව තියෙනවා. අල්ලපුවාම තද ගතියට හොඳට තියෙනවා. ඒ වගේ නරක් නොවූ වගේ අභ්‍යන්තරයත් එහෙමයි නැවුම් තත්ත්වයේ තියෙනවා අල්ලලා බලනකොට. නමුත් නරක් වෙච්ච පැපොල් වල බාහිරත් අපිට අල්ලනකොට ඒක ස්වරූපය අඳුර ගන්න පුළුවන්. කපලා බලනකොට අභ්‍යන්තරයේත් අපිට ඒක නිකන් ඉහිරිලා වගේ ගියපු ගතියක් නරක් වෙච්ච ගතියක් ඒක එන්න පුළුවන්. නරක් වෙච්ච ඒ වගේ නරක් වෙච්ච ගන්ධයක් තියෙනවා පුතේ. බොහෝ විට අභ්‍යන්තරේ කැපුවාට පස්සේ රයිට් පිටින් අපි ඒක ස්පර්ශ කරලා නාසයට කිට්ටු කරලා බලන්න යන්නේ. නමුත් නැවුම් එකක ඒවට ආවේනික පැපොල් වල උනත් නැවුම් සුවඳක් තියෙනවා අභ්‍යන්තරේ නිරීක්ෂණය කරලා බලනවාම ආවේනික නැවුම් සුවඳක් තියෙනවා පැපොල් වලට උනත් ඕනෙම පළුතුරකට එළවලුකට අපිට ඒකත් සඳහන් කරන්න පුළුවන් විශේෂයෙන්ම. හරි. ඊට පළතුරු කැපුම් ලෑල්ලක් මත තබා ප්‍රවේශයෙන් කපලා තමයි පුතේ අභ්‍යන්තරේ නිරීක්ෂණය කරන්නේ. රයිට් අන්න බලන්න. ඊට පළතුරු කටින් බෝඩ් එකක තියලා කැපුම් ලෑල්ලක් කියන්නේ පුතේ කටින් බෝඩ් එකක්. මේ පළතුරු කැපුම් ලෑල්ලක නැත්නම් කටින් බෝඩ් එකක තියලා පුතේ ප්‍රවේශයෙන් කපලා පළතුරු වල අභ්‍යන්තරය අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. B කරුණ විදියට ඊළඟ ලක්ෂණේ අපිට මේ රසායනික ලක්ෂණ නිරීක්ෂණය කරන්න අවශ්‍ය වෙනවා. රයිට් විශේෂයෙන්ම මේවායේ pH අගය, බ්‍රික්ස් අගය, රිෆ්‍රැක්ටෝමීටර් එකක්, නැත්නම් බ්‍රික්ස් මීටර එකක් භාවිතා කළ මේක ස්ටාර්ච් ප්‍රමාණය, සීනි ප්‍රමාණය නේද පුතේ? විශේෂයෙන්ම pH අගය වගේ දේවල් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. අපි දන්නවා පුතේ නේද? මේ පරීක්ෂණ අපිට කරන්න පුළුවන් නේද? අපි දන්නවා රයිවායේ අම්ල ප්‍රමාණය අපිට අම්ල ප්‍රමාණය වගේ මතකද? අපි විශේෂයෙන් කතා කරා ඒ දේවල් අපිට කියන්න පුළුවන්. ඉතින් එහෙනම් මෙන්න B දෙවනි ආකාරයේ අපි බාහිර ලක්ෂණ භෞතික ලක්ෂණ නිරීක්ෂණය කරාට පස්සේ මේ ආහාරවල අපිට රසායනික ලක්ෂණ නිරීක්ෂණය කරන්න අවශ්‍ය වෙන පුතේ. අපි දැන් මේ රසායනික ලක්ෂණ pH අගය, බ්‍රික්ස් වැලියු එක නේද පුතේ? ස්ටාර්ච් ප්‍රමාණය නැත්නම් සීනි ප්‍රමාණය නේද පුතේ? මේ වගේ දේවල් අම්ල ප්‍රමාණය අපිට අම්ල ප්‍රමාණය වගේ දේවල් අපිට අනුමාපනයකින් ගණනය කරන්න පුළුවන් පුතේ. විශේෂයෙන්ම මේ රසායනික ලක්ෂණ ගැන කතා කරනකොට. රයිට් නේද? අපි දැන් අර නේ හරි. හොඳයි පුතේ. එහෙනම් අපි බලමු අවශ්‍ය උපකරණ ටික මේ රසායනික ලක්ෂණ නිරීක්ෂණය කිරීම සඳහා. pH මීටර එකක් අවශ්‍ය වෙනවා පුතේ. ඒ වගේම බ්‍රික්ස් මීටරයක්, රිෆ්‍රැක්ටෝමීටර් එකක්, ස්ටාර්ච් ප්‍රමාණය, සීනි ප්‍රමාණය බලන්න.
pH අගේ 4 7 11 වන ද්‍රාවණ ඩිස්ටිල් වෝටර් අවශ්‍යයි පුතේ ආශ්‍රිත ජලය ඕනේ ටිෂූ පේපර්ස් ටිෂූ කඩදාසි වොෂ් බොටල් එක නැත්තම් දෙවුම් බෝතලය අර දෙවුම් බෝතලේ මෙහෙම අපි දන්නවා නේද මෙහෙම තුඩක් තියෙනවා ඉදිරියට අපි ඒක මෙහෙම ප්‍රෙස් කරපුවාම මේකෙන් වතුර වොෂ් බොටල් එකකින් එනවා දෙවුම් බෝතලේ වොෂ් බොටල් එක ඔයගොල්ලෝ දන්නවා විද්‍යාගාරයේ තියෙන ඒ වගේම අපිට කුඩා බීකරයක් අවශ්‍යයි පුතේ මිලිලීටර් CA මෙසරින් සිලින්ඩර් එකක් මිනුම් සරාවක් ඒ වගේම වනහා මෝල් කුඩා මෝල් ගහක් සහ පොඩි වංගෙඩියක් අවශ්‍යයි අපිට ඒවා කොටා ගන්න තලා ගන්න චොප් කර ගන්න අවශ්‍ය වෙනකොට රයිට් හරි භෞතික ලක්ෂණ නිරීක්ෂණය කිරීම සඳහා යොදාගත් ආහාර වර්ග ඇතුළත් වගුවෙන් තෝරාගත් පළතුරක් එළවලුවක් කිරිහා යෝගට් නරක් ඌහා නරක් නොවු නිදර්ශක යොදා ගන්න පුළුවන් මේකෙදී අපි විශේෂයෙන් භෞතික ලක්ෂණ නිරීක්ෂණය කිරීම සඳහා යොදාගත් ආහාර වර්ග ඇතුළත් වගුවෙන් තෝරාගත් පළතුරක් එළවලුවක් කිරිහා නැත්නම් යෝගට් ඒ වගේ නරක් ඌහා නරක් නොවු නිදර්ශක තෝරගන්න පුළුවන් ක්‍රමවේදය තමයි ලබා ගන්නා නිරීක්ෂණ පහත වගුවේ සටහන් කරන්න ඕනේ ආහාරය නම් අඹ රයිට් නරක් නොවු අඹ වලින් අපි අරගෙන බ්‍රික්ස් අගේ රෙෆ්‍රැක්ටෝමීටර් එකේ අපි චුට්ටක් එකේ ශ්‍රාව්‍ය ඩොට් ටිකක් අරගෙන ජූස් ටිකක් අරගෙන අපේ මීටරේ මත තියලා අපිට බ්‍රික්ස් අගේ නිරීක්ෂණය කරන්න පුළුවන් ඒ වගේ මේ ආහාරයේ pH අගේ ඒ වගේ නිරීක්ෂණය කරන්න පුළුවන් නරක් වූ අඹවලත් අපිට බ්‍රික්ස් අගේ ගන්න පුළුවන් ස්ටාර්ච් ප්‍රමාණය ඒ වගේම pH අගේ නිරීක්ෂණය කරන්න පුළුවන් කිරිවල නරක් නොවූ කිරිවල බ්‍රික්ස් අගේ pH අගේ ඒ වගේම නරක් වෙච්ච කිරිවල බ්‍රික්ස් අගේ සහ pH අගේ අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් විශේෂයෙන්ම මේ රසායනික ලක්ෂණ නිරීක්ෂණයේදී විශේෂ කරුණු විදියට අපි බ්‍රික්ස් මීටරය සහ pH මීටරයේ භාවිතයට පෙර අංක ශෝධනය කරගන්න ඕනේ කැලිබ්‍රේට් කරනවා කියලා කියන්නේ කැලිබ්‍රේට් කරගන්න ඕනේ අංක ශෝධනය කරගන්න ඕනේ පුතේ අංක ශෝධනය කර ගැනීම ඉතාමත්ම වැදගත්. ඔන්න විශේෂ කරුණු වලට එනවා මේ පරීක්ෂණයට අදාළව ප්‍රශ්නයට අදාළව මේ සිදු කරන පරීක්ෂණයට අදාළව සුවිශේෂිත කරුණු අපි වැදගත් වෙනවා පුතේ අහනවා බ්‍රික්ස් මීටරයේ වගේම රසායනික ලක්ෂණ නිරීක්ෂණය කිරීමට ගන්න pH මීටරයේ භාවිතයට පෙර ඒවා අංක ශෝධනය කරගන්න ඕනේ පුතේ. ඒ වගේම එළවලු හා පළතුරු වල මුළු නියැදියම නියෝජනය වනසේ අරගෙන බ්ලෙන්ඩර් එක එහෙම නැත්නම් වංගෙඩියක් ආධාරයෙන් අඹරලා සකස් කරලා එහි බ්‍රික්ස් සහ pH අගේ නිරීක්ෂණය කරන්න පුළුවන්. එළවලු පළතුරු වලින් සම්පූර්ණ නියැදියම ඒ නියැදියම නිරූපණය වන නියෝජනය වන විදිහට අරගෙන ඒක අපිට බ්ලෙන්ඩ් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට වංගෙඩියක් ආධාරයෙන් අඹරලා සකස් කරලා ගන්න පුළුවන්. ඒ ද්‍රාවණයක් සකස් කරලා මේ ජූස් එක සකස් කරලා අපිට ගන්න පුළුවන්. ඒකේ බ්‍රික්ස් අගය සහ pH අගය නිරීක්ෂණය කිරීම සඳහා ඒ ආකාරයට සකස් කරලා එක්ක පළතුරු බ්ලෙන්ඩ් කරලා එහෙම නැත්නම් වංගෙඩියක කොටලා අපිට ගන්න පුළුවන් ඒ නියදිය. රයිට්? හරි. තුන්වෙනි එක. කිරි සහ යෝගට් මනාව කලතාගත් දියරමය නියදියක් pH බ්‍රික්ස් පරීක්ෂාව සඳහා යොදා ගන්න පුළුවන්. කිරි එහෙම නැත්නම් යෝගට් අපි හොඳට කලතලා හදාගත්ත දියරමය නියදියක් පුතේ අපිට කිරි නියදියක් ඒ වගේම කලතලා ගත්ත යෝගට් හොඳට කලතලා සකස් කරගත්ත දියරමය නියදියක් අපිට යොදා ගන්න පුළුවන් බ්‍රික්ස් අගය සහ pH අගය පරීක්ෂා කරලා බැලීම සඳහා. ඒකත් විශේෂයෙන් මතක තියාගන්න ආදරණීය දුවේ පුතේ. හරි. ඊට පස්සේ අපි යන්නේ C කොටස පුතේ තුන්වන කොටස. අපි භෞතිකව ආහාර නරක් වීම පිළිබඳව නිරීක්ෂණය සිදු කරන ආකාරය සහ රසායනිකව නිරීක්ෂණය කරන ආකාරය කතා කරා පුතේ විශේෂයෙන්ම බ්‍රික්ස් අගය සහ pH අගයයි මෙතනදී විශේෂයෙන් අපි අවධානය යොමු කළ යුතු වන්නේ. ඊළඟට දුවේ පුතේ අපි කතා කරන්න යන්නේ මේ ජෛවීය ලක්ෂණ නිරීක්ෂණය කිරීම ගැන කතා කරන්න යන්නේ. තුන්වෙනි අවස්ථාව පුතේ C කොටස ජෛවීය ලක්ෂණ නිරීක්ෂණය සිදු කරන ආකාරය. මේ සඳහා අපි දන්නවා පුතේ අපි අත්කාචිකෙන් නිරීක්ෂණය කරලා බලලා ඒක පේන්නේ නැත්නම් තවත් පැහැදිලිව නිරීක්ෂණය කර ගැනීම සඳහා ආලෝක අන්වීක්ෂයක් යොදාගෙන අපි අර කලින් කියපු ආකාරයට වීදුරු කදාවකට පුතේ දැන් අපි මෙන්න මේ ආකාරයේ වීදුරු කදාවකට පුතේ ස්ලයිඩ් එකකට අපිට පුළුවන් මේ අපිට විශේෂයෙන්ම දැන් මේ දිලීරයක නීඩල් එකක් භාවිතා කරලා දිලීරයක ඉදි කටුවක් භාවිතා කරලා දිලීර ජාලයකින් බොහොම චූටි ප්‍රමාණයක් මේකත් ලොකු මේ දැන් මම ඔබට පේන්නේ නැති නිසා මම මේ ඩොට් එකක් වගේ දෙන්නේ අබෑටයක් හිතන්නකෝ අබෑටේ දෙකට තුනට හතරට කල්ලා ගත්තාම හතරට විතර කල්ලා තාම චූටි පියබෙහෙට පේන නොපෙනෙන ප්‍රමාණය ටිකක් අරගෙන අපි මේක චොප් කරලා මේක අපි පුළුවන් අපිට මේක වර්ණ ගැනීමක් කරලා
කව ස්ලිප් එකකින් වහලා තමයි අපි මේක ආලෝක අන්වීක්ෂය යටතේ ආලෝක අන්වීක්ෂයෙන් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. ආලෝක අන්වීක්ෂණ නිරීක්ෂණය කරනකොට අපිට දීර්ඝ සූත්‍රිකා ජාල මියුක වල සංයෝගාණුව නේද පුතේ අපිට ඒවා නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ වගේම අර අස්ක ජනක සූත්‍රිකානේ දිරීර සූත්‍රිකා ජාලනේ සාවාර සහිත ඒවා නිරාවාර ඒවා අපිට අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කරන්න පුළුවන්. අන්වීක්ෂයෙන් බලපුවාම. රයිට්. එහෙනම් ජෛවීය ලක්ෂණ නිරීක්ෂණය කිරීම සඳහා අවශ්‍ය උපකරණ පුතේ අන්වීක්ෂයක් අවශ්‍යයි. ලයිට් මයික්‍රොස්කෝප් එකක්, ආලෝක අන්වීක්ෂයක්. ඒ වගේම අපිට විශාල අත්කාචයකුනුත් හෑන්ඩ් ලෙන්ස් එකකුනුත් පුතේ සමහර ඒවා අර මස් වල ඉන්න පණු වගේ දේවල්, කුඩා පණු වගේ දේවල් අපිට මාළු වල වර්ධනය වෙලා තියෙනවා හෑන්ඩ් ලෙන්ස් එකක් භාවිතා කරලා අර කුඩා හයි පන්ති වලදී කරන්නේ ඉස්කෝලේ නරක් වෙච්ච ආහාරය මස් කෑල්ලක් ජෑම් බෝතලයක දාලා තියලා නරක් වෙන්න ඇරලා ඊට පස්සේ සති දින කීපයකින් ඉස්කෝලේ ආවට පස්සේ අපි නිරීක්ෂණය කරලා බලන්නේ අත්කාචයකින් හෑන්ඩ් ලෙන්ස් එකකින්. ඒ වගේ මෙතනදිත් විශාල අත්කාචයක් අවශ්‍ය වෙනවා පුතේ. අපිට කැපුම් ලෑල්ලක් කටින් බෝඩ් එකකුත් අවශ්‍ය වෙනවා. රයිට්. පිහියක් මේවා අවශ්‍ය ප්‍රමාණයට කපා ගැනීම සඳහා අංක 4 පිහියක්. ග්‍රෑම් වර්ණක වර්ණ ගැන්වීම සඳහා ග්‍රෑම් වර්ණක. වීදුරු කදා සහ වැසුම් පෙති, කවර් ස්ලිප් සහ විද්‍යාගාරයේ පෙට්ටි තියෙනවා, වීදුරු කදා තියෙන පෙට්ටි තියෙනවා, වීදුරු කදා. ඒ වගේ මේවා වහන්න ආවරණය කරන්න නිදර්ශකයේ ආවරණය කිරීම සඳහා වැසුම් පෙති කවර් ස්ලිප් කියලා කියනවා පුතේ අපි. ඒ වගේම අපිට කුඩා බීකරයක් මිලිලීටර් 25 ප්‍රමාණයේ බීකරයක් අවශ්‍යයි. ඒ වගේම පළතුරක් හා එළවලුවක් අවශ්‍ය වෙනවා. පාම් බනිස් බත් වගේ නිදර්ශක අවශ්‍ය වෙනවා. හොඳයි. ක්‍රමවේදයට යන් අපි. මුලින්ම තෝරගන්න ලද නියදිවල බාහිර සහ අභ්‍යන්තර ලක්ෂණ පියවියසින් බලලා නිරීක්ෂණය කරන්න පුළුවන් පුතේ. මේ තෝරගත්ත නිදර්ශකවල ඉස්සෙල්ලාම අපි මේ ජෛවීය ලක්ෂණ නිරීක්ෂණය කරනවා පියවියසින් බලලා නිරීක්ෂණය කරනවා. සමහරට පුස් වර්ධන වෙලා තියෙනවා අඳුර ගන්න පුළුවන්. දිලීර බැක්ටීරියා අප තෙතමනේ සහිත බැක්ටීරියා කුණුවීමක්, මෘදු කුණුවීමක්, අග කුණුවීමක්, රොට් මේ කුණුවීමක් නේද පුතේ? අර කෙසෙල් වල අර අග කුණුවීම නේද පුතේ? ඒ කැරට් වල අග කුණුවීම, මෘදු කුණුවීම වගේ දේවල් මේ බැක්ටීරියා ආස්වාදන තත්ත්ව. ඒ වගේම දිලීර වර්ධනය වීම, දිලීර වර්ධනය වීම, පුස් වර්ධනය වීම අපිට PV හෙන් නිරීක්ෂණය කරන්න පුළුවන්. මුලින්ම අපිට මේ නරක් වෙච්ච ආහාර මේ තෝරගත්ත නියැඳි වල බාහිර සහ අභ්‍යන්තර ලක්ෂණ පියවැසින් බලලා නිරීක්ෂණය කරන්න පුළුවන්. දැන් කපල බලලා නිරීක්ෂණය කරන්න පුළුවන් බටු ගෙඩියක් වගේ දෙයක්, එළවලුවක් වගේ දෙයක් කපල බලලා අභ්‍යන්තරේ නිරීක්ෂණය කරන්න පුළුවන් පණු ඉන්නවද කියලා. බාහිරින් සිදුරු තියෙනවා, විදලා තියෙනවා, සිදුරු තියෙනවා නම් ඒ සිදුරු අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒකයි කියන්නේ මුලින්ම පළමුව අපිට මුලින්ම තෝරා ගන්න ලද නියැඳි වල පුතේ බාහිර හා අභ්‍යන්තර ලක්ෂණ පියවියසින් බලලා අපිට ඒවා සටහන් කරගන්න පුළුවන්. උදාහරණයක් විදියට පුතේ අපිට ගස් ලැබු වල එහෙම මේ බලන්නකෝ. උදාහරණයක් විදියට ගස් ලැබු කුණු වූ ස්ථානවල කළු ලප තියෙනවා අපිට අඳුර ගන්න පුළුවන්. ගස් ලැබු වල කුණු වෙච්ච ස්ථානවල කළු පාට ලප තියෙනවා පුතේ. ඒ වගේම අපිට දෙවනුව පුතේ ඒ නියැදි අත්කාචයෙන් නිරීක්ෂණය කරලා බාහිර සහ අභ්‍යන්තර ලක්ෂණ සටහන් කරගන්න පුළුවන්. අත්කාචයෙන් නිරීක්ෂණය කරපුවහම බාහිරින් නිරීක්ෂණය කරපුවහම පේනේවා. ඒක කටින් බෝඩ් එකක තියලා කපලා පළුවක් නිරීක්ෂණය කරලා බලන්න පුළුවන්. ඒ තොරතුරු අපිට ගන්න පුළුවන් පුතේ. රයිට්. ඒ වගේම මෙන්න අපි කියපු දේ අපිට පාන් කාචයෙන් බැලුව විට කළු පාට බීජාණු දානි දැක ගන්න පුළුවන්. හරියට ඒ කොටසක් ටිකක් කළු පාට පුස් කොටසක් අරගෙන අපි නේඩ්ලුවකින් බොහොම සියුම් කොටසක් අරන් වීදුරු කදාවක් මත තියලා වර්ණ ගන්නවල කවර් ස්ලිප් එකකින් වහලා ඒක නිරීක්ෂණය කරලා බැලුවොත් අපිට මේ වගේ මියුක වල සංයෝගාණුව මේ දිලීර සූත්‍රිකා ජාල පැහැදිලිව දැක ගන්න හැකියාව තියෙනවා පුතේ අපිට. පාන් අපිට කාචයෙන් බැලුව විට මේ කළු පාට බීජාණු මේ නරක් වෙච්ච ආහාර මත පුස් වර්ධනයලා තියෙනවා අපිට දැක ගන්න පුළුවන් පුතේ දිලීරවල. හරි. අපිට අවසානයේදී මේ නියැදිවල නරක් වූ ස්ථාන වලින් කුඩා ප්‍රමාණයක් අරගෙන අපි කිව්වා වගේ කුඩා බීකරයට දාලා ආශ්‍රිත ජලය සමග මිශ්‍ර කරලා ඉන් බිඳුවක් විශාල ප්‍රමාණයක් දප්ව ඉතාම ස්වල්ප ප්‍රමාණයක් වීදුරු කදාවක් මත තියලා වැසුම් පෙත්තකින් වහලා ලයිට් මයික්‍රොස්කෝප් එකෙන් නැත්නම් ආලෝක අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කරලා බලනකොට අපිට ඉන් පසු එක් එක් කදාවට ග්‍රැම් වර්ණක බිඳුවක් මගින් එකතු කරලා වර්ණ ගැන්වීම සිද්ධ කරලා වර්ණ ගන්නවා පුතේ අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කරලා ඒ නිරීක්ෂණත් ලබාගෙන සටහන් කරන්න පුළුවන්. වර්ධනය වන දිලීර සූත්‍රිකා ඒවා ඒ වගේම අපිට බැක්ටීරියා වල නම් ඒ බැක්ටීරියා වල ඒ ලක්ෂණ සහිත
ඒ ස්වරූප හඳුනගන්න පුළුවන් පුතේ බැසිලා ආකාර දණ්ඩාකාර නේද? ඒ විවිධ ආකාරයේ හැඩ සහිත බැක්ටීරියා අපිට අඳුරගන්න හැකියාව තියෙනවා. හරි. මෙන්න අදාළ සියලු නිරීක්ෂණ මෙන්න මේ ආකාරයේ වගුවක වගුගත කරන්න පුළුවන් පුතේ. ජෛවීය ලක්ෂණ ආහාරයේ නම නියදිය ගස් ලැබුණා නරක් නොවූ නියදිය සහ නරක් වූ නියදිය පාන්නම් නරක් නොවූ පාන් නියදිය බත්නම් නරක් වූ බත් නියදිය ඒ විදිහට ගන්න පුළුවන් PVSෙන් බලනකොට ගස් ලැබූ විශේෂයෙන්ම නරක් නොවූ ගස් ලැබූ වල බාහිර ලක්ෂණ අභ්‍යන්තර ලක්ෂණ නරක් වූ ගස් ලැබූ වල PVSෙන් බලනකොට බාහිරින් ලක්ෂණ අභ්‍යන්තරයේ තියෙන ලක්ෂණ නරක් නොවූ පැපොල් අත්කාචයකින් නිරීක්ෂණය කරනකොට බාහිර ලක්ෂණ අභ්‍යන්තර ලක්ෂණ නරක් වූ පැපොල් අත්කාචයකින් නිරීක්ෂණය කරනකොට බාහිර ලක්ෂණ අභ්‍යන්තර ලක්ෂණ ඒ වගේම නරක් නොවූ එකක් අපි අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කරනකොට පේන දේවල් ඒ වගේම නරක් වූ ආහාරයක් අපි කොටසක් අරගෙන අර කියපු ආකාරයට අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කරනකොට අපිට දකින්න පුළුවන් දිලීර සූත්‍රිකා ජාල අර නේද සංයෝගාණු අස්කජනක සූත්‍රිකා නේද අස්ක බීජාණු ඒ වගේම කොනීඩ බීජාණු කොනීඩ ඉදර ඒ වගේ දේවල් අපිට දකින්න පුළුවන්. පාන් වලත් එහෙමයි නරක් නොවූ පාන් වල PVSින් බලනකොට බාහිර අභ්‍යන්තර ලක්ෂණ අත්කාච්‍යයෙන් බලනකොට බාහිර අභ්‍යන්තර ලක්ෂණ අන්වීක්ෂණ නිරීක්ෂණය කළා. නරක් වූ බත් වලත් ඒ ආකාරයටම අපිට PVSින් ඒ බාහිර ලක්ෂණ අභ්‍යන්තර ලක්ෂණ වගේම අත්කාච්‍යයෙන් නිරීක්ෂණය කරනකොට වගේම අන්වීක්ෂණ නිරීක්ෂණය කළා මේ අවශ්‍ය විදිහට ආකාරයට පිළිවෙලට මේවා බලලා නිරීක්ෂණය කරගන්න පුළුවන් පුතේ. ඉතින් මේ පරීක්ෂාව විද්‍යාගාරයේදී දුන්නත් ඔබට කරන්න පුළුවන් ආකාරයටයි මෙතනදී අපි කතා කරලා කියලා දීලා තියෙන්නේ. නිගමනය තමයි පුතේ මේකේ අවසන් වශයෙන් අපිට මේ විවිධ ආහාර නිදර්ශකවල භෞතික රසායනික හා ජෛවීය ලක්ෂණ නිරීක්ෂණය කළ නරක් වූ ආහාර හා නරක් නොවූ ආහාර වෙන් කර හඳුනා ගැනීමට තියෙන හැකියාවයි පුතේ අවසන් නිගමනයේ විදිහට කතා කරන්නේ. බලන්න ආදරණීය දුවේ පුතේ විවිධ ආහාර නිදර්ශකවල භෞතික බාහිර නිරීක්ෂණය කරන ලක්ෂණ රසායනික ලක්ෂණ pH අගය ඒ වගේම අර බ්‍රික්ස් අගය වගේ දේවල් ජෛවීය ලක්ෂණ පුතේ අපි නිරීක්ෂණය කළා අත්කාචකෙන් නිරීක්ෂණය කළා PVSෙන් නිරීක්ෂණය කළා ඒ වගේම අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කළා ඒ වගේ වර්ධක දිලීර ජාල සූත්‍රිකා සංයෝගාණු අස්කජනක සූත්‍රිකා නේද කොනීඩ බීජාණු කොනීඩ දර රයිට් ඒ වගේ දේවල් ඒ වගේම අර හැඩයන් අපි බැක්ටීරියා වල නේද පුතේ මේ දේවල් පුතේ විවිධ ආහාර ස්පෙසිමන්ස් නිදර්ශකවල භෞතික රසායනික වගේම ජෛවීය ලක්ෂණ නිරීක්ෂණය කිරීමෙන් අපිට නරක් වූ හා නරක් නොවූ ආහාර වෙන්කර හඳුනා ගැනීමට හැකියාවක් තියෙනවා ආදරණීය දුවේ පුතේ. හොඳයි. විශේෂ කරුණු වලට යන්නේ පුතේ අපි මේ පරීක්ෂණයට අදාළව නරක් වූ ආහාර හඳුනා ගැනීම සිදු කරන ආකාරය ආදරණීය පුතේ කතා කරේ කොහොමද හඳුනා ගැනීම සිදු කරන ආකාරය හඳුනා ගන්න ආකාරය පැහැදිලි කරන්න පුතේ අපේ ප්‍රශ්නේ උනේ අපි විශේෂයෙන්ම මේවා භෞතිකව රසායනිකව සහ ජෛවීයව හඳුනා ගැනීම කියලා ආකාර තුනකට කතා කර ආදරණීය දුවේ පුතේ. ඉතින් එතනදී අපිට මෙහිදී වැදගත් වෙන සුවිශේෂිත කරුණු ගැන දුවල පුතාලට මතක් කරන්න ඕනේ විභාගෙට අහන්න පුළුවන් පුතේ ප්‍රායෝගික පරීක්ෂණවලදී වගේම ව්‍යුහගත මාදලීය ප්‍රශ්නයකදී බහුවර්ණ මාදලීය ප්‍රශ්නයකදී ප්‍රධාන වශයෙන් මේ වෙනි පැනයක් අහන්න පුළුවන් පුතේ මේ විශේෂ කරුණු ආශ්‍රිතව. ඉතින් දිලීර බීජාණු ශරීරගත වී අනතුරුදායක වෙන්න පුළුවන් නිසා දිලීර වර්ධනයක් දක්නට ඇති විට එම ද්‍රව්‍ය මුහුණට ලං කිරීමෙන් වැළකීම අපි දන්නවා නාසයටවත් මුහුණටවත් ලං කරන්නේ නැහැ. මොකද මේ දිලීර වල බීජාණු ශරීරගත වී අනතුරුදායක වෙන්න පුළුවන්. ඒකයි මම මුලිනුත් මේ ආරම්භයේදීම කිව්වා දුවලා පුතාලට. ඒක නැවතත් මෙතන සඳහන් වෙනවා සුවිශේෂිත කරුණක් විදියට පුතේ. විශේෂිත කරුණක් විදියට විශේෂයෙන්ම දිලීර බීජාණු ශරීරගත වෙලා අනතුරුදායක වෙන්න පුළුවන්. ඒක නිසා මේ දිලීර වර්ධනයක් දක්නට තියෙනකොට අපි ඒ ද්‍රව්‍ය මුහුණට ලං කිරීමෙන් වළකිනවා පුතේ. රයිට්? ඊළඟට විශේෂයෙන්ම බ්‍රික්ස් මීටරේ ප්‍රිස්මය බ්‍රික්ස් මීටරේ සහ pH මීටරේ ඉලෙක්ට්‍රෝඩ සේදීමට සෑම විටම ආසුත ජලය යොදා ගන්නවා. අන්න බලන්න බ්‍රික්ස් මීටර එකේ තියෙන ප්‍රිස්මය බ්‍රික්ස් මීටරේ නැත්නම් රෙෆ්‍රැක්ටෝමීටර එකේ තියෙන ප්‍රිස්මය සහ pH මීටරේ ඉලෙක්ට්‍රෝඩ සේදීම සඳහා හැම විටම ආසුත ජලය ඩිස්ටිල්ලෝටයි යොදා ගන්න ඕනේ. ඊළඟ කරුණ පුතේ එළවලු හා පළතුරුවල අභ්‍යන්තර ලක්ෂණ නිරීක්ෂණය කිරීමට ඒවා පිහියකින් කැපිය යුතුයි. අපි ඒකත් කතා කරා. ඒකයි කටින් බෝඩ් එකකුයි පිහියකුයි අවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණ වලට ලබා ගත්තී පුතේ. ඒ වගේම ඉහත සපයා ගත යුතු නිදර්ශක ලයිස්තුව වෙනුවට පහසු නිදර්ශකයක් යොදා ගන්න පුළුවන්.
මේ ලිස්ට් එකේ තියෙනවම නැතුව අපිට පහසු නිදර්ශක යොදා ගැනීමට අවශ්‍ය මේ අවස්ථාව ඉඩ ප්‍රස්තාව තියෙනවා. ඊළඟට පුතේ නමුත් එම නිදර්ශක භෞතික රසායනික හා ජෛවීය සාධකවල වෙනස්කම් නිරීක්ෂණය කළ හැකි ලෙස සියලුම ආහාර කාණ්ඩ නියෝජනය වෙන විදිහට තෝරගන්න ඕන. ඕනම නිදර්ශකයක් ඉහත තිබ්බේවට විදිහ අමතරව අපි සඳහන් කළ තිබ්බේවට අමතරව තෝරගන්න පුළුවන් අවස්ථාව තියෙනවා. හැබැයි ඒ තෝරගන්න නිදර්ශකවල භෞතික රසායනික සහ ජෛවීය සාධකවල වෙනස්කම් නිරීක්ෂණය කරන්න පුළුවන් ආකාරයට සියලුම ආහාර කාණ්ඩ නියෝජනය වෙන විදිහටයි තෝරගන්න ඕනේ. ඒකත් ඔබට අවබෝධය තියෙනවා. ඒ වගේම අපි නිතරම කියපු දෙයක් තමයි පුතේ කිසිම අවස්ථාවක මේ නරක් වූ ආහාර රස බැලීම නොකළ යුතුයි. බරපතල සෞඛ්‍ය ගැටලු වලට මුහුණ දීමට හැකියාවක් තියෙනවා වගේ. අපි හැම වෙලාවෙම කොහොම කිසිම ආකාරයකින් අපි නරක් වෙච්ච ආහාර නරක් වූ ආහාර කිසි විටකත් රස බැලීම සිදු නොකළ යුතුයි පුතේ. ඒක විශේෂිත කරුණක් සුවිශේෂිත කරුණක් මතක තියාගන්න. ඒ වගේම බැක්ටීරියා නිරීක්ෂණයේදී ග්‍රැහැම් වර්ණකය මගින් වර්ණ ගන්නවා ගැනීමෙන් වඩාත් හොඳින් බැක්ටීරියා නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒවායේ හැඩ, බැසිලස් හැඩ, දණ්ඩාකාර හැඩ නේද පුතේ මේ වගේ බොහෝම හොඳින් නිරීක්ෂණය කරන්න පුළුවන් ග්‍රැහැම් වර්ණක මගින් ග්‍රැහැම් වර්ණක මගින් වර්ණ ගැනීම මගින් පුතේ විශේෂයෙන්ම ඒකත් සුවිශේෂිත කරුණක්. විශේෂයෙන් බැක්ටීරියා නිරීක්ෂණයේදී ග්‍රැහැම් වර්ණක මගින් වර්ණ ගැන්වීමෙන් වඩාත් හොඳින් බැක්ටීරියා නිරීක්ෂණය කිරීමට හැකියාව තියෙනවා. රයිට්. හරි. ඒ වගේම මතක තියාගන්න දුවේ පුතේ පළතුරු මත රෝස පැහැයෙන් දිස්වන රයිට් විශේෂයෙන්ම ඇන්තරැසනස් දිලීර රයිට් බීජාණු නිරීක්ෂණයට පුතේ පළතුරු මත ඇතිවන කළු පැල්ලමක් මදක් පැරණි වෙන්න ඕන. පළතුරු මත විශේෂයෙන්ම මතක තියාගන්න මේ පළතුරු මත රෝස පැහැයෙන් දික්වන ඇන්තරැස් නෝස් කියන දිලීරය ඇන්ත්‍රැක්ස් නෝස් කියලා අපි මේකට කියනවා. නේ ඇන්ත්‍රැක්ස් නෝස් දිලීරය ඇන්ත්‍රැක්ස් නෝස් කියන දිලීරවල බීජාණු රයිට් නිරීක්ෂණයට පුතේ විශේෂයෙන්ම පළතුරු මත මේ ඇතිවන කළු පැල්ලම් මදක් පැරණි වෙන්න ඕනේ. ඒකත් මතක තියාගන්න. හරි පැහැදිලිනේ. පළතුරු මත රෝස පැහැයෙන් දිස්වන ඇන්ත්‍රැක්ස් නෝස් දිලීර වල බීජාණු අපි නිරීක්ෂණය සඳහා මේ පළතුරු මත ඇතිවන කළු පැල්ලම් මදක් පැරණි වෙන්න ඕනේ. ටික කලක් පැරණි වෙන්න ඕනේ. හරි. ඒ වගේම කෘමි හානි වල කීට අවස්ථා නිරීක්ෂණය කිරීමට එළවලු හා පළතුරු කපලා බලන්න ඕනේ. අර පණුව විදපු බටු ගෙඩියක් පිහියකින් කපලා බලන්න ඕනේ. ඒ කෘමි හානි වල පණුව විදපු තැන ඇතුලේ අපිට මේ කීට අවස්ථා දකින්න පුළුවන්. ඇතුලේ පණුව දඟලනවා ලොකු විශාල ප්‍රමාණයක් එක ඒ ප්‍රමාණයේ පණුව දැක ගන්න පුළුවන්. පළතුරු වල අඹ වලත් එහෙමයි. කෘමි හානි වෙලා තියෙන තැන් වල මොනවද මේ ඒ වගේම අපි කියපු බටු වල කරවිල වල කෘමි හානි වල කීට අවස්ථා අපිට විශේෂයෙන්ම කෘමි හානි වල කීට අවස්ථා නිරීක්ෂණය කරන්න නම් එළවලු පළතුරු කටින් බෝඩ් එක තියලා මත තියලා පිහියෙන් කපලා අභ්‍යන්තරය නිරීක්ෂණය කරලා බලලා අපිට ඒක කරන්න පුළුවන්. ඒකත් මතක තියාගන්න දරුවෝ. ඒ වගේම අවශ්‍ය නම් ආහාර නරක් වීමේදී නිදහස් මේද අම්ල ප්‍රමාණය අපි මුලින් කිව්වා මතකද? මේද අම්ල ප්‍රමාණය බලන්න පුළුවන් කියලා අනුමාපනයක් කළා. අවශ්‍ය නම් අපිට ආහාර නරක් වීමේදී නිදහස් මේද අම්ල ප්‍රමාණයේ සිදුවන වෙනස්කම් පුතේ 0.1 m සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් සමග අනුමාපනය කළා ට්‍රයිට්‍රේෂන් එකක් කරලා නිර්ණය කරන්න පුළුවන්. හැබැයි මේක අනිවාර්ය නෑ. අවශ්‍ය නම් අපිට නිදහස් මේ නිපදවන අම්ල ප්‍රමාණය නේද පුතේ? අවශ්‍ය නම් ආහාර නරක් වීමේදී නිදහස් මේද අම්ල ප්‍රමාණයේ සිදුවන වෙනස්කමුත් අපිට පුළුවන් 0.1 m සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් එක්ක ට්‍රයිට්‍රේෂන් එකක් කළා. මතකද බියුරේට් 2 අනුමාපන ප්ලාස්ටික් අර ටයිල් එක මත තියලා දර්ශකයක් දාලා අර අපි බියුරේට් 2 කරාම විවෘත කළා ටික ටික අනුමාපනය කරනකොට අන්තලක්ෂයේදී අපි අර කරාමේ ක්‍රියාත්මක කරන එක නතර කරලා ඒ වගේ පාඨාංක කරගෙන බියුරේට් 2 කොච්චර මෙච්චර ප්‍රමාණයක් එක මේකේ බෂ්මී මෙච්චර ප්‍රමාණයක් ප්‍රතික්‍රියා කරා කියලා අපිට ඒක ගණනය කරලා
අපිට අනුමානිත අම්ල ප්‍රමාණය ගණනය කරලා හොයාගන්න පුළුවන්. ආදරණීය දුවල පුතාලා දන්නවා ඒක අපි සිද්ධාන්ත පාඩම් වල දුවල පුතාලත් එක්ක සාර්ථකව සාකච්ඡා කරලා අවසන් කරලා තියෙනවා. එහෙනම් පුතේ අවශ්‍ය නම් ආහාර නරක් වීමේදී නිදහස් වුණ මේද අම්ල ප්‍රමාණයේ සිදුවන වෙනස්කම් අපිට 0.1 m සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් එක්ක අනුමාපනය කිරීමෙන් නිර්ණය කරන්න පුළුවන්. හැබැයි මේක කරන්න කියලා අපිට අනිවාර්ය නෑ. රයිට්. ඇහුවොත් කියන්න පුළුවන්. හොඳයි ආදරණීය දුවේ පුතේ අපි විශේෂයෙන්ම උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ 12 වෙනි ශ්‍රේණියේ 9 වන ඒකකයට අදාළ සමාලෝචන ප්‍රශ්නයි දුවේ පුතේ සාකච්ඡා කරමින් ඉන්නේ. විශේෂයෙන්ම මේ ඒකකයේ සමාලෝචන ප්‍රශ්න යටතේ අපි දුවල පුතාලත් එක්ක දැන් මේ සාකච්ඡා කරමින් යන්නේ. ප්‍රායෝගික පරීක්ෂණ වලට අදාළ කොටස් ගැටලු ආකාරයෙන් දුවල පුතාලට ප්‍රශ්නයක් විදිහට ඉදිරිපත් කළා. ඒ අදාළ ප්‍රායෝගික පරීක්ෂණ සිදු කරන ආකාරය, ඒ සඳහා අවශ්‍ය කරන උපකරණ, ඒ පරීක්ෂණවලදී සිදු කරනු ලබන ඒ සුවිශේෂී ක්‍රමවේදයන්, ඒ පරීක්ෂණ වලට අදාළ විශේෂිත කරුණු මතක තබා ගන්න ඕන කරුණු පිළිබඳව දීර්ඝ වශයෙන් දුවල පුතාලා දැනුවත් කිරීමට ලක් කරනවා. එතකොට අපිට ඉතුරු වෙන්නේ දුවල පුතාලට ඒකට අදාළ මේ ප්‍රායෝගික පරීක්ෂණයේ උපකරණ භාවිතා කරලා සජීවීව සිදු කරලා පෙන්වන ක්‍රියාවලිය විතරයි. ඒකත් නොබෝ දිනකින් අපි ආරම්භ කරනවා ආදරණීය දුවල පුතාලා වෙනුවෙන් ප්‍රායෝගික පරීක්ෂණ උපකරණත් සමග කරනවා. ඉතින් මෙතනදී විශේෂයෙන්ම අපි මේ සමාලෝචන ප්‍රශ්න සාකච්ඡාවේදී ආදරණීය දුවල පුතාලත් එක්ක ඊට මේ සමාලෝචන ප්‍රශ්න වලටම එකතු කරලා ප්‍රායෝගික පරීක්ෂණ ගැටලු විදියට අපි කතා කරලා කරන්නේ. විශේෂයෙන්ම අපි අවබෝධ කරගත්තා මේ උසස් පෙළ විභාගයේ බහුවර්ණ ප්‍රශ්න, ව්‍යුහගත මාදිලී ප්‍රශ්න සහ ඇතැම් රචනා ප්‍රශ්න වලට පිළිතුරු සැපීමේදී වේල පහ මුලින් ප්‍රායෝගික පරීක්ෂණ සිදු කරලා ප්‍රායෝගික පරීක්ෂණ වලට අදාළ ගැටලු, ඒවා සිදු කරන ආකාරය සහ ඒ උපකරණ පිළිබඳ දැනුම, ඒවා ක්‍රියා කරන ආකාරය පිළිබඳ දැනුම, විශේෂ කරුණු වලින් ඒවා කැලිබරේට් කරන විදිය, ඒ වගේම ඒවා කොහොමද පිරිසුදු කිරීම කරන ආකාරය සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම අතිශයින්ම වැදගත් වෙනවා. විශේෂයෙන්ම උසස් පෙළ විභාගයට අහන ඇතැම් බහුවර්ණ ප්‍රශ්න වල පිළිතුරු ලබා දීමේදී, ව්‍යුහගත මාදිලී ප්‍රශ්න වල පිළිතුරු ලබා දීමේදී සහ රචනා මාදිලී ප්‍රශ්න වල පිළිතුරු ලබා දීමේදී අනිවාර්යයෙන්ම දුවල පුතාලට ලොකු විශාල රුකුලක් වෙනවා. මේ සමාලෝචන ප්‍රශ්නත් සමගම අපි මේ ප්‍රායෝගික පරීක්ෂණ වලට අදාළ ගැටලු දුවල පුතාලට ප්‍රශ්න විදියට ඉදිරිපත් කළා. ඒ සාකච්ඡා කරන ක්‍රමවේදයත් ඉතාමත් වැදගත් වෙනවා. හොඳයි දුවේ පුතේ, නම් අපි මේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ 12 වන ශ්‍රේණියේ 9 වන ඒකකයට අදාළව ආදරණීය දුවේ පුතේ අපි ප්‍රායෝගික පරීක්ෂණ පළවෙනි ප්‍රායෝගික පරීක්ෂණයට අදාළව ගැටලු සම්බන්ධයෙන් මේ ප්‍රශ්නේ කොහොමද අපි නරක් වූ ආහාරයක් හඳුනා ගැනීම සිදු කරන ආකාරය සම්බන්ධයෙන් ආදරණීය දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරා. ඒ ගැටලුවට විසඳුම් ටික දුවල පුතාලත් එක්ක කතා කරා. කොහොමද භෞතික වශයෙන් අපි ආහාරයක් නරක වෙච්ච ආහාරයක් අඳුනගන්නේ? මොනවද රසායනිකව මේකෙදී අපි අඳුර ගැනීම සඳහා සිදු කරන්නේ සහ ජෛවීයව අඳුරා ගැනීම සිදු කරන ආකාරය සහ අපි විශේෂයෙන්ම නරක වූ ආහාරයක් හා ඒ වගේම නැවුම් ආහාරයක් සමග සංසන්දනය කරලා කොහොමද මේක අපි හඳුනා ගැනීම සිදු කරන ආකාරය දුවේ පුතේ අපි කතා කරේ. අපි බලාපොරොත්තු වන ආදරණීය දුවල පුතාලත් එක්ක ඊළඟ කොටසෙන් අපි බලාපොරොත්තු වුණා ඊළඟ ඒ ප්‍රායෝගික කොටස් දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වුණා පුතේ. මොකද විශේෂයෙන්ම අපි දන්නවා ඔබට මේක මේ ප්‍රායෝගික පරීක්ෂණ ඒකදී අනිවාර්යයෙන්ම ස්ථානීය පරීක්ෂණයක් තියෙනවා දුවේ පුතේ. ඔබ දන්නවා ස්ථානීය පරීක්ෂණයක් තියෙනවා. විභාගයේ ඉවර වෙලා දැන් බොහෝ දරුවෝ විභාගයේ අවසන් වෙලා මාස ගණනාවක් ගියාට පස්සේ තමයි ප්‍රායෝගික පරීක්ෂණ තියෙන්නේ. දැන් මෙවර දරුවන්ට මේ එහෙම සමහර දැන් කාලවලදී රටේ ඇති වෙන විවිධ තත්ත්වත් එක්ක විවිධ පහුගිය කාලවල තිබෙන වසංගත තත්ත්ව විවිධ හේතු නිසා මේ කාලය ටිකක් වැඩි වෙනවා. නැත්නම් සාමාන්‍ය විදිහට නම් විභාගයේ තියලා මාසයකට විතර පස්සේ තමයි ප්‍රායෝගික පරීක්ෂණ තියෙන්නේ. ඒතකොට බොහෝ දරුවෝ බලන්නේ මේ විභාගයේ ඔක්කොටම කලින් විභාගය ඉවර කරලා ඉවර වෙලා ප්‍රායෝගික පරීක්ෂණ ටික කරනවා. මොකද මාසයක් කාල තියෙනවනේ ඒ කාලේ ටික කරනවා කියලා අල්ලන්නේවත් නැහැ. නමුත් එහෙම නෙවෙයි පුතේ, මේ 12 වෙනි ශ්‍රේණියට සහ 13 වෙනි ශ්‍රේණියට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ ටික ඉතාම හොඳින් බලලා ඒ උපකරණ අඳුරගෙන ඉන්න. මොකද අපි දන්නවා 130ක් මේ ප්‍රැක්ටිකල් එකට ලකුණු හම්බ වෙනවා. එතකොට ඔබ හිතන්නේ මේකට ලකුණු 80ක් විතර ගන්නවා කියන්නේ. ලකුණු 80කට ප්‍රමාණයක් විතර ගන්නවා කියන්නේ ඔබට මේකට ගන්න ලකුණු ප්‍රමාණය හිතන්නකෝ. ඔබට ලකුණු 20ක් විතර එකතු කරගත්තොත් ප්‍රායෝගික පරීක්ෂණයෙන් රයිට්. එතකොට ඔබ දන්නවා ඔබට ලකුණු 20ක් විතර එකතු කරගත්තොත් ඒ සාමාර්ථයකට යන්න තව ලකුණු අපිට අවශ්‍ය වෙන්නේ රචනා අර ප්‍රශ්න පත්‍රයෙන් බලන්නකෝ. ප්‍රශ්න පත්‍රයෙන් ලකුණු 60යිනේ. එතකොට තව අරකින් ලකුණු 20කින් ලකුණු 80 විතර ප්‍රමාණයකට අපිට යන්න පුළුවන්. ප්‍රශ්න පත්‍රයෙන් අපි ලකුණු ගන්න ප්‍රමාණය
නේද? එතකොට අපිට ඒ සාමාර්ථයකට යන ලොකු අවස්ථාවක් තියෙනවා මේ ප්‍රායෝගික පරීක්ෂණ අපි හරියට කරගත්තොත්. ඉතින් විශේෂ අන්න ඒ නිසා ආදරණීය දූ පුතේ මතක තියාගන්න අපි කියනවා මොන දේත් කලින් අපිට කරගත්තොත් හොඳයි කියලා. ඔබ අවසන් මොහොතේ මේක කරගන්න ඉන්න එපා. මොකද අවසන් මොහොතේ මේ ප්‍රායෝගික පරීක්ෂණ අසාර්ථක වීම නිසා දරුවන්ට ඒක මිස් වෙලා B එක එනවා. B එක මිස් වෙලා C එක, C එකත් මිස් වෙලා S එක ආපු දරුවෝ ඉන්නවා. ඉතින් අන්න ඒක නිසා දුවල පුතාලට මේ ප්‍රායෝගික පරීක්ෂණ වලට සූදානම් වීම සඳහා වගේම ස්ථීරවම විභාගයට ඒ ඇසුරින් ප්‍රශ්න අහනවා. ව්‍යුහගත ප්‍රශ්න, බහුවර්ණ ප්‍රශ්න සහ රචනා ප්‍රශ්න වලට අනිවාර්යයෙන්ම රුකුලක් අත්‍යවශ්‍ය වෙනවා පුතේ. මේ ප්‍රායෝගික පරීක්ෂණ වලට ගාදාලා ගැටලු අපි වේල පහ සාකච්ඡා කරලා අවසන් කරන එක. ඒ නිසා දුවල පුතාලත් එක්ක අපි සමාලෝචන ප්‍රශ්නත් එක්ක මේ පාඩමට අදාළම සියලුම ඒකක වලට මේ ආකාරයට සාකච්ඡා කරනවා. හොඳයි දුවේ පුතේ අපි එහෙනම් මේ ඒකකයේ ඉතිරි ප්‍රායෝගික ගැටලු වලට අපි ඊළඟ කොටසත් එක්ක සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා.